ආයිබෝන් ළමයි අද අපි කතා කරන්න යන්නේ ව්‍යුහය සහ බන්ධන පාඩමේදී අපිට හම් වෙන වැදගත්ම මාතෘකාවක් වන සංප්‍රයුක්ත ව්‍යුහ පිළිබඳව. හරිද සරලව කිව්වොත් අපි දැන් අද සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න යන්නේ. දැන් මීට කලින් අපි කතා කරේ ළමයි ලුයිස් ව්‍යුහ ගොඩනැගීම පිළිබඳවනේ. ලුයිස් ව්‍යුහයක් කියලා කිව්වේ යම්කිසි අණුවකට හෝ අයනයකට අඳින්න පුළුවන් ව්‍යුහයක්. ඊළඟ ප්‍රශ්නේ තමයි කෙනෙක්ට අහන්න පුළුවන් ඔය අණුවට හෝ අයනයට ඔය ඇන්ද ලුයිස් ව්‍යුහය හැර වෙනත් ලුයිස් ව්‍යුහ ඇඳිය හැකිද? හරිද? උත්තරේ තමයි ළමයි ඔව්. එහෙම අඳින්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ අපි අඳින්න පුළුවන් තවත් ව්‍යුහ අඳිනවා නම් ඒ අඳින තවත් ව්‍යුහයක් අපි හඳුන්වන්නේ සංප්‍රයුක්ත ව්‍යුහයක් කියලා. දැන් ළමයි මේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින එකටත් පොඩි ටෙක්නික්ස් ටිකක් තියෙනවා. මහා ලොකු දේවල් නෙමෙයි. ඔය ටික අල්ලගත්තට පස්සේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින එක ළමයි හරිම ලේසි. S2 පියාගෙන අඳින්න පුළුවන්. එහෙම සිද්ධියක් මෙතන තියෙන්නේ. හරිද? මම මේක ළමයි උදාහරණයකින් පැහැදිලි කරන්නම්. මොකද මේ වීඩියෝ එක වැඩිපුරම බලන්නේ අපේ ෆස්ට් ෂයි ළමයි නිසා. හරිද? දැන් හිතන්නකෝ කාබනේට් අයනය. හරිද? කාබනේට් අයනයේ අණුක සූත්‍රය වෙන්නේ CO3 2-. හරිද? ඒතර ඕකේ සැකිල්ල අපිට මෙහෙම දෙනවා නම් ඔක්සිජන් මෙතන, කාබන් මෙතන, ඔක්සිජන් මෙතන, ඔක්සිජන් මෙතන. දැන් මීට අදාළව ලුයිස් ව්‍යුහයක් අඳින්න කියලා කිව්වොත් ලේසිම දේ 2- කියලා කිව්වනේ. 2- නම් ඔක්සිජන් පරමාණු දෙකක් තනි බන්ධන වලින් ඉඳලා ඒ ඔක්සිජන් පරමාණුවකට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තිබුණා නම් මෙතන 1- මෙතන 1- සෙට් වෙනවනේ. ඊට පස්සේ මේ එක ඔක්සිජන් කාබන් බොන්ඩ් එකක් ඩබල් බොන්ඩ් එකක් කරලා මෙතෙන්ට එකසර යුගල් දෙකක් දැම්මොතින් ළමයි මෙතන විධිමත් ආරෝපණයේ බිඳුවක් වෙනවා. මෙන්න මේ ඔක්සිජන් කාබන් බන්ධනය තනි බන්ධනයක් විදිහට තියලා හරිද එකසර යුගල් 3ක් දැම්මොත් මෙතන විධිමත් ආරෝපණය ඍණ 1යි. මෙතෙන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දැම්මොත් මෙතනත් විධිමත් ආරෝපණය ඍණ 1යි. හරිද? දැන් මම කිසිම බයක් නැතුව මෙතන ඩබල් බොන්ඩ් එක ගැහුවානේ. හරි. දැන් වෙන ළමයෙක්ට හරිද? හිතන්නකෝ ඔයාට කියලා. ඔයාට හැකියාවක් තියෙනවා ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දෙන්න නැතුව ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දෙනවා. හරිද? ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දීලා මේ ඔක්සිජන්ට එකසර යුගල් දෙකක් දාලා මේක තනි බන්ධනයක් විදිහට තියලා මෙතෙන්ට එකසර යුගල් 3ක් දාලා මෙතන 1- කරනවා. කිසි ප්‍රශ්නයක් නෑ ළමයි. හරිද? එතකොට අපි ඒ ව්‍යුහය අඳිමු. හරි. එහෙනම් ළමයි හිතන්න මෙතෙන්ට ඩබල් බොන්ඩ් එක දැම්මා. නෙමෙයි මේක තනි බන්ධනයක් කරා. මේක ඩබල් බොන්ඩ් එක කරා එකසර යුගල් දෙකක් දැම්මා. මෙතෙන්ට එකසර යුගල් 3ක් දැම්මා. මෙතෙන්ටත් එකසර යුගල් 3ක් දැම්මා. මෙතන 1- මෙතන 1-. හරිද? දැන් හිතන්න මෙන්න මෙහෙම. තව ළමයෙක්ට පුළුවන් මෙතෙන්ට ඩබල් බොන්ඩ් එක දෙන්න නැතුව මෙතෙන්ටත් ඩබල් බොන්ඩ් එක දෙන්න නැතුව මෙතෙන්ටත් ඩබල් බොන්ඩ් එක දෙන්න. හරිද ළමයි? එයා මෙතෙන්ට ඩබල් බොන්ඩ් එක දුන්නොත් මේ දෙන්න තනි බන්ධනයක් වෙලා මේ ඔක්සිජන් පරමාණු දෙකට එකසර යුගල් 3 බැගින් එනවා. මෙතෙන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් සෙට් වෙනවා. එහෙනම් ළමයි මෙතෙන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් සෙට් වෙනවා. කාබන් පරමාණුවක් මෙතන ඔක්සිජන් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙනවා. හරිද? මෙතන 1- මෙතන 1-. දැන් කතාව මෙන්න මේකයි. මේ ඇඳලා තියෙන්නේ කාබනේට් අයනයට අඳින්න පුළුවන් ලුයිස් ව්‍යුහ 3ක්නේ. අපි හඳුන්වනවා මේ ඇඳලා තියෙන්නේ අපි කාබනේට් අයනයට පැවතිය හැකි සංප්‍රයුක්ත ව්‍යුහ 3ක් කියලා. හරිද? එතකොට කතාවල මෙන්න මෙහෙමයි. මේකේ අදහස තමයි මේ කාබනේට් අයනයට මේ ස්වරූපයෙන් හරි මේ ලුයිස් ව්‍යුහයට අදාළ ස්වරූපයෙන් හරි පවතින්න පුළුවන්. ඒ වගේමයි කාබනේට් අයනයට ඕනනම් මේ ලුයිස් ව්‍යුහයට අදාළ ස්වරූපයෙන් ඉන්නත් පුළුවන්. එතකොට ළමයි අන්න ඔය හේතුව නිසා තමයි අපි මෙන්න මේ විදිහට සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අතර ද්විත්ව ඊතලයක් සටහන් කරන්නේ. හරිද? එහෙනම් ඉස්සෙල්ලාමලා මෙන්න මේ කාරණේ තේරුම් ගන්න
සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අතර සටහන් කළ යුත්තේ මොකක්ද? අනිවාර්යෙන්ම ද්විත්ව ඊතලයක් සටහන් කළ යුතුමයි. එහෙම නැත්නම් එක්සෑම් එකේදී ලකුණු දෙන්නේ නැත මේ ව්‍යුහ දෙකම හරි ගියත්. හරිද? මේ ද්විත්ව ඊතලයේ දාන එකේ හේතුව මොකක්ද? කාබනේට් අයනයට මේ ලුයිස් ව්‍යුහය මෙන්ම මේ ලුයිස් ව්‍යුහයේ ස්වරූපයෙන් පැවතිය හැක. නැත්නම් මේ සංප්‍රයුක්ත ව්‍යුහය ලෙස හෝ මේ සංප්‍රයුක්ත ව්‍යුහය ලෙස පැවතිය හැක. ඒ අදහස හිතේ තියාගෙන තමයි අපි මෙන්න මෙහෙම ද්විත්ව ඊතලයක් දාන්නේ. දැන් කෙනෙක්ට ඊළඟට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි සර්, අපි දැන් එක ව්‍යුහයක් ඇඳලානේ. එතනින් සෑහීමකටපත් වෙන්නේ නැතුව තවත් ව්‍යුහ ඇඳලානේ. ඔහොම ඇඳගෙන අපිට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඇයි මෙහෙම තවත් ව්‍යුහ අඳින්නේ? අපිට එකකින් අපි එකක් ඇඳලා අපිට එතනින් සෑහීමකටපත් වෙන්න බැරිද? උත්තරේ ළමයි බෑ. හරිද? හේතුව මෙන්න මේකයි. අපි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නේ අපි අඳින ලද ව්‍යුහ වලින් සමහර ව්‍යුහ තියෙන්න පුළුවන් ස්ථායි ව්‍යුහ, සමහර ඒවා අස්ථායි ව්‍යුහ තියෙන්න පුළුවන්. එතකොට ළමයි යම්කිසි අණුවක් පවතින්නේ ස්ථායි ව්‍යුහ ලෙසද අස්ථායි ව්‍යුහ ලෙසද? උත්තරේ අනිවාර්යයෙන්ම ළමයි ස්ථායි ව්‍යුහ ලෙසනේ. එතකොට එහෙනම් අන්න ඕක තමයි අපේ හේතුව. සංප්‍රයුක්ත ව්‍යුහ අපි අඳින එකේ ප්‍රධාන අරමුණ ඒ අඳින ලද සංප්‍රයුක්ත ව්‍යුහ අතරින් ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ හඳුනා ගැනීමයි. ඊට පස්සේ කෙනෙක්ට අහන්න පුළුවන්, හරි සර්, ඇයි ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නේ? ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින එකේ අරමුණ තමයි ප්‍රායෝගිකව ළමයි ඇත්තටම අණුවක් හෝ අයනයක් ඉන්නේ ඔය ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහවල සංප්‍රයුක්ත මුහුමක් ආකාරයෙන්. ඔය සංප්‍රයුක්ත මුහුම කියන එක ළමයි අපේ සිලබස් එකේදී ටිකක් ගැඹුරු කාරණයක් විදිහට සලකන්නේ. ඕක ළමයි මේ පාඩමේදීත් අපි අන්තිමටම කතා කරනවා. හරිද? රයිට්. එහෙනම් සංප්‍රයුක්ත ව්‍යුහ අඳින එකේ අරමුණ මොකක්ද? සංප්‍රයුක්ත ව්‍යුහ අතරින් ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ සහ අස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ හඳුනා ගැනීම. එහෙම කරන්නේ ඇයි? යම්කිසි අණුවක් හෝ අයනයක් ප්‍රායෝගිකව පවතින්නේ කොහොමද? ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහවල සංප්‍රයුක්ත මුහුමක් ආකාරයෙන්. රයිට්? හරි. දැන් කෙනෙක්ට අපේ ළමයෙක්ට මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සර්, යම්කිසි අණුවක් හෝ අයනයකට අදාළව සූත්‍රයක් දෙනවා. එයා දුක් විඳගෙන ගොඩක් මහන්සියෙන් සංප්‍රයුක්ත ව්‍යුහ 4ක් 5ක් ඇඳ ගන්නවා. හරිද? තව ළමයෙක් ඒකටම 7ක් 8ක් ඇඳ ගන්නවා. තව ළමයෙක් 10ක් 12ක් අඳිනවා. දැන් ඒතර ප්‍රශ්නයක්නේ. මට අඳින්න පුළුවන් උනේ සංප්‍රයුක්ත ව්‍යුහ 2යි නැත්නම් 3යි. හරිද? තව කෙනෙක් 10ක් 15ක් අඳිනවා. මෙහෙම යම් අණුවකට හෝ අයනයකට අදාළව අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ ගණන කීයද කියලා කවුන්ට් කරන්න පුළුවන් සමීකරණයක් අපි ගාව තියෙනවද? එහෙම ක්‍රමයක් තියෙනවද කියලා ඇහුවොත් දෙන්න තියෙන උත්තරේ නෑ ළමයි. එහෙම යම් අණුවකට හෝ අයනයකට අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ ගණන මෙච්චරයි කියලා කවුන්ට් කරන්න ක්‍රමයක් අපි ගාව නැහැ. කරන්න තියෙන එකම දේ තමයි ළමයි ලුයිස් ව්‍යුහ හොඳින් අවබෝධ කරගත්තට පස්සේ ඒ විදිහෙම ඊටත් වඩා වැඩි මහන්සියක් වෙලා වඩාත් කැපවීමකින් සංප්‍රයුක්ත ව්‍යුහ වැඩි ප්‍රමාණයක් අඳින එක. තමන්ට පුළුවන් උපරිම සංප්‍රයුක්ත ව්‍යුහ වැඩි ප්‍රමාණයක් ඇඳලා පස්සේ තමන්ට හැකියාවක් ළමයි ඔටෝමැටිකලි එනවා මොකක් හරි ව්‍යුහයක් මොකක් හරි සැකිල්ලක් දැක්කට පස්සේ එයාට අදාළව ලුයිස් ව්‍යුහය අඳින්නත් එයාට අදාළව පවතින්න පුළුවන් සියලුම සංප්‍රයුක්ත ව්‍යුහ ගණනත් අඳින්නත්. පැහැදිලිද? දැන් ඔහොම කිව්වහම අපේ ළමයින්ගේ හිතට දැනෙන තව ප්‍රශ්නයක් තියෙනවා. එක්සෑම් එකට ගිහිල්ලා කොහොමද සංප්‍රයුක්ත ව්‍යුහ 10ක් 15ක් අඳින සෙට් වුණොත්? ඇයි වෙලා යනවනේ. මේ වගේ 10ක් 15ක් අඳින්න ගියොත් මේකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. අපේ පාස් පේපර්ස් ඉතිහාසයේ ගත්තොත් ළමයි ආවා MCQ ප්‍රශ්නයක් සංප්‍රයුක්ත ව්‍යුහ 9ක් අඳින්න පුළුවන් අවස්ථාවක් හඳුනා ගැනීම හා සම්බන්ධව N2O5ට අදාළව. හරිද? N2O5 ඒ කාලේ ළමයි 2015 හරි 16 හරි අවුරුද්දේදී. එතනින් පස්සේ සංප්‍රයුක්ත ව්‍යුහ කීයක් අඳින්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් පාස් පේපර්ස් වල ආවේ නැහැ. හැබැයි එන්න සම්භාවිතාවයක් තියෙනවා ළමයි.
තේරුණාද? හැබැයි ඒකට බය වෙන්න එපා. ඕගොල්ලෝ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින එක හා සම්බන්ධව හොඳින් පුහුණු වෙනවා නම් ඒ ටෙක්නික්ස් ටික එකින් එක පිළිවෙලට අල්ල ගන්නවා නම් අවබෝධයෙන් සංප්‍රයුක්ත ව්‍යුහ අඳින එක ළමයි මහ දෙයක් නෙමෙයි. පැහැදිලිද? හරි. දැන් ළමයි මෙච්චර වෙලා මම කරේ සංප්‍රයුක්ත ව්‍යුහයක් කියන්නේ මොකක්ද කියන එක හඳුන්වා දීමක් විතරයි. සංප්‍රයුක්ත ව්‍යුහ අඳින විදිහ මම තාම කියලා දුන්නේ නැහැ. අපි ඊළඟට බලමු කොහොමද සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්නේ කියන එක ගැන. right? හරි. ළමයි දැන් අපි සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මුල ඉඳලා තේරුම් ගමු. හරිද? හොඳට අහගෙන ඉන්න. අපි ළමයි කෙලින්ම උදාහරණයකට යමු. උදාහරණය තමයි මෙතිල් නයිට්‍රේට්. මේ තියෙන්නේ අපිට දීලා තියෙන සැකිල්ල. හරිද? අපිට ඉස්සෙල්ලාම කියනවා මෙතිල් නයිට්‍රේට් සඳහා ස්ථායි ලුයිස් ව්‍යුහයක් අඳින්න කියලා. දැන් ළමයි ස්ථායි ලුයිස් ව්‍යුහයක් අඳින්න කියලානේ කිව්වේ. මේ මෙතිල් නයිට්‍රේට් කියන්නේ උදාසීන අණුවක්. ඇයි අපි එහෙම කියන්නේ? මෙතන උඩ ආරෝපණයක් ධනවත් ඍණවත් සඳහන් කළා නැත්නම් ඒ කියන්නේම සංයෝගයේ උදාසීන අණුවක් විය යුතුයි. උදාසීන අණුවක් කැමති තමන්ගේ ව්‍යුහය තුලදී හැම පරමාණුවකම විධිමත් ආරෝපණ බිඳුවක් වෙනවට. හරිද? එහෙනම් ඔය අදහස ඔළුවේ තියාගෙන අපි මේ සැකිල්ලට අදාළව අපි ලුයිස් ව්‍යුහයක් අඳිමු. දැන් මේ කාබන් දිහා බලන්න. කාබන් ගත්තොත් කාබන්ගේ වටේ සංයුජතා කවචය සම්පූර්ණයි. ගැටලුවක් නැහැ. ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. මේ ඔක්සිජන් ගත්තොත් ළමයි ඔක්සිජන්ගේ වටේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් සම්පූර්ණ නැහැ. මේ බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝන 2යි මේ බන්ධනයෙන් 2යි 4ක් තියෙනවා. අනිත් එක තමයි මේ මැද තැනක ඔක්සිජන් ඉද්දී එයාගේ දෙපැත්තේ සිග්මා බන්ධන දෙකක් තියෙනවා නම් මේ වගේ තැනක ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් කරන්නත් ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්නත් මේ වගේ ඔක්සිජන් පරමාණුවකට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දුන්න නම් ළමයි ප්‍රමාණවත්. හරිද? ඊළඟට මෙන්න මේ ඔක්සිජන් ඉන්නවානේ. මේ ඔක්සිජන් ළමයි ඉන්නේ කෙළවරක. හරිද? දැන් කෙළවරක ඉන්න ඔක්සිජන් කෙනෙක් නම් ඒ වගේ ඔක්සිජන් පරමාණුවක විධිමත් ආරෝපණය බිඳුවක් කරන්න නම් ඒ ඔක්සිජන් සම්බන්ධ වෙන අනෙක් පරමාණු එක්ක ෆයි බොන්ඩ් එකක් හදලා ඕක ද්විත්ව බන්ධනයක් කරන්න විධිමත් ආරෝපණය බිඳුවක් කරලා ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්න නම් මේ ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දැම්මනම් හරි. right? දැන් මේ නයිට්‍රජන් දිහා බලන්න. මේ නයිට්‍රජන්ගේ වටේ දැන් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? මේ ඩබල් බොන්ඩ් එකෙන් 4යි. මේ බන්ධනයෙන් 4යි 2යි 6යි. 8ක් වෙන්න තව ඉලෙක්ට්‍රෝන කීයක් අඩුද? තව ඉලෙක්ට්‍රෝන ළමයි දෙකක් අඩුයි. ඒ ඉලෙක්ට්‍රෝන දෙක එකසර යුගලක් විදිහට දාන්න. right? හරි. එහෙනම් ළමයි දැන් මේ නයිට්‍රජන් පරමාණුවෙත් විධිමත් ආරෝපණය බිඳුවක් වෙනවා. right? කොහොමද එහෙම වෙන්නේ? ගණනය කරමු ළමයි. නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ගණනය කරනවා නම් අපි කරන්න ඕන එයා ගාව තිබිය යුතු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණනවන 5න් අඩු කරන්න එයා ගාව දැන් තියෙන එකසර ඉලෙක්ට්‍රෝන සහ බන්ධන හදන්න වැය කරලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවල එකතුව. එකසර ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙතන බන්ධන 1යි 2යි 3යි බන්ධන 3කට ඉලෙක්ට්‍රෝන 3ක් දීලා තියෙනවා. 5න් 5 ගියොත් ළමයි බිඳුවයි. පැහැදිලිද කියපුද? එහෙනම් දැන් අපි මේ ඇන්දේ මෙතිල් නයිට්‍රේට් සඳහා ස්ථායි ලුයිස් ව්‍යුහයක්. දැන් ඔය ස්ථායි ලුයිස් ව්‍යුහය දිහා බලාගෙන තමයි අපි මේ ලුයිස් ව්‍යුහයට පැවතිය හැකි තවත් ලුයිස් ව්‍යුහයක් ගොඩනගන්නේ. ඔය ගොඩනගන තවත් ව්‍යුහයට තමයි අපි සංප්‍රයුක්ත ව්‍යුහයක් කියලා කියන්නේ. පැහැදිලිද? දැන් ළමයි සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිද්දී අපි සැලකිලිමත් විය යුතු පළවෙනිම කාරණය තමයි සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරන්නේ නැහැ. හරි. සැකිල්ලේ පරමාණු වල පිහිටීම් ඒ විදිහටම අනිත් ව්‍යුහවලත් තියෙන්න ඕන. එහෙනම් ළමයි සැකිල්ල සර්ව සමනං එකිනෙකින් මේ සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අතර සිග්මා බන්ධන ගණන එකිනෙකින් සමාන වෙන්න ඕන. පැහැදිලිද කියපුද? එහෙනම් මතක තියාගන්න පළවෙනි කාරණය සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක හරිද පරමාණු වල පිහිටීම් වල වෙනස්කමක් සිද්ධ වෙන්න බෑ. හරිද? එහෙමනම් සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක සිග්මා බන්ධන ගණන එකිනෙකින් සමාන වෙන්න ඕන.
පැහැදිලිද කියපු දේ right දැන් අපි right මේ ව්‍යුහයට පැවතිය හැකි වෙනත් ස්වරූපයක් ළමයි අඳිමු අපි දැන් මේ ව්‍යුහය දිහා බලාගෙන පොඩි වෙනස්කමක් කරමු ළමයි මෙන්න මේ ෆයි බන්ධනය තියෙනවනේ මේ ෆයි බන්ධනය ආය ඔක්සිජන්ගේ පැත්තට කඩමු මේ ෆයි බන්ධනය ඔක්සිජන්ගේ පැත්තට කැඩුවොතින් ඔක්සිජන් ගාවට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් සෙට් වෙලා මේක තනි බන්ධනයක් වෙනවා ඔක්සිජන් ගාවට තනි බන්ධනයක් ඇවිල්ලා එකසර යුගල් 3ක් තියෙනවා නම් එයාගේ විධිමත් ආරෝපණය ඍණ එකක් වෙනවා එහෙනම් දැන් ඔන්න මෙතන එකසර යුගල් 3ක් කරා මෙතන විධිමත් ආරෝපණ ඍණ එකක් කරා නයිට්‍රජන් ගාව තිබ්බ එකසර යුගල මම එහෙමම ලිව්වා. දැන් ළමයි මෙතන මේ නයිට්‍රජන් පරමාණුව දිහා බැලුවොතින් හරි නයිට්‍රජන් පරමාණුව වටේ ඉලෙක්ට්‍රෝන කීයද? මේ බන්ධනයෙන් 2යි. මේ බන්ධනයෙන් 2යි 4යි. මේ එකසර දෙකත් එක්ක ළමයි 6යි. නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණද? නැහැ. එහෙනම් ළමයි අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මෙන්න මේ ඔක්සිජන් ගාව දැන් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තිබ්බනේ. මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකෙන් එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් නයිට්‍රජන් පරමාණු එක්ක බෙදාගෙන හදා ගන්නවා ෆයි බන්ධනයක්. හරිද? දැන් මොකද වෙන්නේ? මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙනවා විතරක් නෙමෙයි නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණයත් බිඳුවක් වෙනවා. පැහැදිලිද? අනිත් එක තමයි මෙන්න මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය ගණනය කරන්න. ඔක්සිජන් ඉන්නේ 6 වෙනි කාණ්ඩයේ. එහෙනම් තිබිය යුතු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 6යි. ඔක්සිජන්ගේ වටේ එකසර ඉලෙක්ට්‍රෝන තියෙනවා ළමයි 1යි 2ක්. හරිද? බන්ධන 1යි 2යි 3කට ඉලෙක්ට්‍රෝන 3ක් සපයලා තියෙනවා. 6න් 5ක් අඩු කරන්න. ඒ කියන්නේ කොච්චරක්ද ළමයි? ධන 1ක් වෙනවා. එහෙනම් මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය ධන එකක් වෙනවා. දැන් බලන්න ලස්සන දෙයක් වුණා. මෙතන ධන එකයි ඍණ එකයි එකිනෙකින් කැපිලා ගිහිල්ලා සමස්ත ව්‍යුහේම ආරෝපණය සඵල ආරෝපණය ශූන්‍යයක් වුණා. අන්න එහෙනම් ළමයි සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අතර තියෙන්න ඕන තව ලක්ෂණයක් තමයි සඵල ආරෝපණ එකිනෙකින් සමාන විය යුතුය. එතන මේක උදාසීන අණුවක් වෙනවා නම් මේකේ පරමාණු මත විධිමත් ආරෝපණ තිබ්බට කමක් නැහැ. හැබැයි ඒ පරමාණු වල විධිමත් ආරෝපණයන්ගේ VG එකතුව ශුන්‍යයක් වෙන්න ඕන. පැහැදිලිද? හරි. දැන් මෙන්න මේ ඇඳපු සංප්‍රයුක්ත ව්‍යුහ දෙකේ ළමයි අදහස මෙතිල් නයිට්‍රේට් වලට මේ ව්‍යුහය මෙන්ම මේ ව්‍යුහ ආකාරයේ ලෙස පැවතිය හැක. එතකොට ඔය අදහස නිරූපණය වීම සඳහා ළමයි අපි සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අතර මෙහෙම ද්විත්ව ඊතලයක් සටහන් කරනවා. මේකත් ළමයි අත්‍යවශ්‍ය කාරණයක් සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩ නගද්දී. තේරුණාද? ඔගොල්ලෝ හරියටම ව්‍යුහ දෙක ඇඳලා පස්සේ එක්සෑම් එකේදී මේ ද්විත්ව ඊතලය නොදා හිටියොත් එක්සෑම් එකේදී නම් ලකුණු බලාපොරොත්තු වෙන්න එපා. මේ ද්විත්ව ඊතලය කියන එක දේවත්වයෙන් සලකනවා ස්ට්‍රක්චර්ඩ් essay සංප්‍රයුක්ත ව්‍යුහ ප්‍රශ්නේදී ළමයි. පැහැදිලිද කියපු දේ? right? හරි. දැන් මේ ව්‍යුහ ළමයි දැන් අපි සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් ඇඳලානේ. තව අඳින්න පුළුවන්ද කියලා බලමු ළමයි. right? තව අඳිනවා නම් අපි නිකමට ළමයි. හරිද? අපි නිකමට මෙන්න මේ නයිට්‍රජන් ගාව තියෙන එකසර යුගල මෙන්න මේ පැත්තට කඩලා හරිද නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර ද්විත්ව බන්ධනයක් හදලා බලමු. හරියනවද කියලා? එහෙනම් වෙන කිසිම දෙයක් වෙනස් කරේ නැහැ. සැකිල්ලේ පරමාණු වලට අත තියන්න දැන් අපිට බෑ. ඒ පිහිටීම් මෙහෙමම තියන්න ඕන. කරන්න යන්නේ මොකක්ද? මේක සර යුගල් මේ ඩබල් බොන්ඩ්ස් ඔහොමම තියෙද්දි මේක සර යුගල මෙතෙන්ට පන්නලා ඩබල් බොන්ඩ් එකක් ගහන්න යන්නේ. බලමු වැඩේ සෙට්ද කියලා. සෙට් නැත්නම් අතහැරලා දාමු. right? දැන් H ලා තුන් දෙනා දාගත්තා කාබන් වටේ. හරිද? ඊට පස්සේ ඔක්සිජන් ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙද්දි මේ එකසර යුගල පන්නනවා මෙහාට ඩබල් බොන්ඩ් එකක් වෙනවා. නයිට්‍රජන් ගාව දැන් එකසර නැත සහ මෙතන ඔක්සිජන් ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. දැන් මෙතනදී ළමයි මේ ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණයි. මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණයි සහ මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ධන එකයි. right? මේ ඔක්සිජන් වටේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද ළමයි? මේ ඩබල් බොන්ඩ් එකෙන් 4යි. මේ සිග්මා බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් ළමයි 6යි. 6යි මේ 2යි 8යි 8යි 2යි ළමයි කොච්චරක්ද? 10ක් වෙනවා.
ඔක්සිජන් වටේ දැන් ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. මගේ ප්‍රශ්නය ඔක්සිජන් පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන 10ක් තියාගන්න පුළුවන්ද? කල්පනා කරන්න. ඔක්සිජන් ඉන්නේ ළමයි මොන ආවර්තයේද? දෙවෙනි ආවර්තයේ. ඒතර දෙවෙනි ආවර්තයේ නම් ඔක්සිජන්ගේ සංයුජතා කවචය වෙන්නේ දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම නම් 2s2 2p6 වින්‍යාසයකින් තමයි ඉවර වෙන්නේ. 2s2 2p6 වින්‍යාසයක් නම් ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න පුළුවන්ද? බෑ. එහෙනම් දෙවෙනි ආවර්තයේ කිසිදු මූලද්‍රව්‍යයකට තමන්ගේ සංයුජතා කවචය තුල ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න බෑ. එහෙමනම් අපි මෙන්න මේ විදිහේ ව්‍යුහයක් ඇන්දොත් ඒ ව්‍යුහය ළමයි සම්පූර්ණයෙන් වැරදි. රයිට්? ඒ වගේ ළමයි ගැන හිතන්නවත් යන්න එපා. රයිට්? එහෙනම් මෙන්න මේ කාරණය ගැන ළමයි අවබෝධයෙන් මතක තියාගන්න. සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී අපි කරන්නේ එක ව්‍යුහයක් ඇඳලා හරිද සුදුසු පරිදි ෆයි බන්ධන සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එහාට මෙහාට කරලා අඳින්න පුළුවන් තවත් ව්‍යුහ අඳින එක. අපි ළමයි එක ෆයි බන්ධනයක් එහාට මෙහාට කරලා අලුත් ස්ට්‍රක්චර් එකක් ඇන්දොත් ඒ එක ෆයි බන්ධනය නිසා ඇතිවෙන්නේ එක වෙනස් වීමක්. ඒ කියන්නේ අපි ඇන්දේ අර අණුවට පවතින්න පුළුවන් අලුත් ව්‍යුහයක්. එක ෆයි බොන්ඩ් එකක වෙනස්කමක් කිරීම ළමයි හොඳටම ප්‍රමාණවත්. හරිද? එතකොට මතක තියාගන්න මෙන්න මේ දේ. හරි. ඉලෙක්ට්‍රෝන අෂ්ටක සම්පූර්ණ කරන නීති අර ලුයිස් ව්‍යුහ වලදී ඒ විදිහටම ළමයි සපුරන්න ඕන. දෙවෙනි ආවර්තයට 8කට වඩා තියාගන්න බෑ. තුන්වෙනි ආවර්තයේ ඉන්න ක්ලෝරින්, සල්ෆර්, ෆොස්ෆරස් ගත්තොතින් ඒගොල්ලන්ට තමන්ගේ සංයුජතා කවචය තුල ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න පුළුවන්. රයිට්? ඒ වගේමයි සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අතර සඵල ආරෝපණය එකිනෙකින් සමාන වෙන්න ඕන. පැහැදිලිද? සංප්‍රයුක්ත ව්‍යුහ වලදී පරමාණු වල පිහිටීම් වෙනස් කරන්නේ නැහැ. හරිද? පරමාණු වල පිහිටීම් වෙනස් කරන්නේ නැහැ කියලා කියන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අතර සිග්මා බන්ධන ගණන සිග්මා හරි එකිනෙකින් සමාන වෙන්න ඕන. පැහැදිලිද කියපු දේ? රයිට්? දැන් ළමයි ඔය කාරණා ටික අවබෝධ කරගෙන රයිට් අවබෝධ කරගෙන අපි තව උදාහරණ වලට යමු. රයිට්? උදාහරණ වලට යන්න කලින් තව පොඩි කතාවක් කියන්න තියෙනවා. හරිද? මෙන්න මේ ව්‍යුහය තියෙනවනේ. මේ ව්‍යුහය මම කැපිටල් A කියලා නම් කරනවා. හරිද? මේ ව්‍යුහය කැපිටල් B කියලා නම් කරනවා. දැන් මගේ ප්‍රශ්නේ A සහ B අතරින් වඩාත් ස්ථායී සංප්‍රයුක්ත ව්‍යුහය හඳුනා ගන්න. රයිට්. කල්පනා කරන්න බලන්න. A සහ B අතරින් වඩාත් ස්ථායී සංප්‍රයුක්ත ව්‍යුහය හඳුනා ගන්න කියලා කිව්වොත් හැමෝම වගේ මං හිතනවා B වඩාත්ම ස්ථායී කෙනා කැපිටල් A කියලා යෝජනා කරයි කියලා. හරිද? හේතුව තමයි මෙතිල් නයිට්‍රේට් කියන්නේ උදාසීන අණුවක්. හරිද? උදාසීන අණුවක් නම් එයා කැමති තමන්ගේ හැම පරමාණුවක් මතම විධිමත් ආරෝපණ ශුන්‍යයක් වෙනවට. ඒක ළමයි හැමතිස්සෙම අනිවාර්ය කාරණයක් වෙන්නේ නැහැ. එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. දැන් ඒ මෙතිල් නයිට්‍රේට් ඉන්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක්නේ අපි යන්නේ. මෙතන A කියන ව්‍යුහය තුලදී හැම පරමාණුවකම විධිමත් ආරෝපණ බිඳුවක්ය. නමුත් B ව්‍යුහය දිහා බලපුවාම වඩාත් විද්‍යුත් ඍණ ඔක්සිජන් ගාව ධන විධිමත් ආරෝපණයක් තියෙනවා. ඒක එකක්. අනිත් එක තමයි Aට සාපේක්ෂව B ගේ ආරෝපණ ව්‍යාප්තිය වැඩි. එහෙනම් B කියන ව්‍යුහය වඩාත් අස්ථායී ව්‍යුහය වෙනවා. ඒකට හේතුව තමයි ළමයි. හරි B ව්‍යුහය වඩාත් අස්ථායී වෙන්නේ ඇයි? වඩාත් විද්‍යුත් ඍණ ඔක්සිජන් වගේ පරමාණුවක් මත ධන විධිමත් ආරෝපණ පැවතීම. ඒක එකක්. අනිත් එක තමයි Aට සාපේක්ෂව B හි ආරෝපණ ව්‍යාප්තිය වැඩි වීම. එහෙනම් අපිට මෙහෙම කමෙන්ට් එකක් දෙන්න පුළුවන්. මෙතිල් නයිට්‍රේට් සඳහා සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් මේ විදිහට A සහ B ලෙස අඳින්න පුළුවන්. මේ ව්‍යුහ දෙකෙන් වඩාත් ස්ථායී ව්‍යුහය වන්නේ කැපිටල් A. ඊළඟ ප්‍රශ්නේ එහෙනම් ඇයි Bට අස්ථායී කියන්නේ? හේතු දෙකක් තියෙනවා. Aට සාපේක්ෂව B හි ආරෝපණ ව්‍යාප්තිය වැඩි. හරිද? අනෙක් වැදගත් පොයින්ට් එක තමයි වඩාත් විද්‍යුත් ඍණ මූලද්‍රව්‍යයක් වන ඔක්සිජන් වගේ පරමාණුවක් මත ධන විධිමත් ආරෝපණ පැවතීම. පැහැදිලිද? මෙන්න මේක ළමයි මේ ව්‍යුහය අස්ථායී වීමට හේතු වෙනවා. රයිට්? දැන් එහෙමනම් ළමයි
අපි දැනගන්න ඕන හරි සංප්‍රයුක්ත ව්‍යුහ ඇන්දට පස්සේ කොහොමද ස්ථායි ව්‍යුහ අඳුනගන්නේ කොහොමද අස්ථායි ව්‍යුහ අඳුනගන්නේ ඒවට මොන හරි සීමාවන් තියෙනවද කියලා. හරි දැන් අපි එහෙනම් උදාහරණවලට යන්න කලින් සංප්‍රයුක්ත ව්‍යුහ සංසන්දනය කරමින් අස්ථායි ව්‍යුහ සහ ස්ථායි ව්‍යුහ හඳුන ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා ඉස්සෙල්ලාම බලමු. ළමයි දැන් අපි ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ සහ අස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ හඳුන ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා බලමු. right? හරි දැන් එක දෙයක් තමයි උදාසීන අණුවක් නම් උදාසීන අණුව කැමති තමන්ගේ හැම පරමාණුවක් මතම විධිමත් ආරෝපණ බිඳුවක් වෙනවට. හරිද? ඒක එක කාරණයක්. එහෙනම් ඔකේ අනිත් පැත්තත් ළමයි ඒ වගේමයි. ඒක ධන අයනයක් නම් ඒ ධන ආරෝපණය ව්‍යුහයේ තියෙන පරමාණු අතරින් වඩාත් විද්‍යුත් ධන පරමාණුව මත පවතිනවා නම් ඒක ස්ථායි. හරිද? තුන්වෙනි කාරණය. ඒක ඍණ අයනයක් නම් හරි ඒ ඍණ ආරෝපණ වඩාත් විද්‍යුත් ඍණ පරමාණු මත පවතිනවා නම් ඒක ස්ථායි ව්‍යුහයක් වෙනවා. හරිද? right. ඊළඟට අනෙක් කාරණේ තමයි ළමයි මේ සංප්‍රයුක්ත ව්‍යුහ සලකද්දී right ධන විධිමත් ආරෝපණයක් තිබුණුතින් වඩාත් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි ඔක්සිජන් මත. හරිද? එහෙමත් නැත්නම් නයිට්‍රජන් මත. හරි right. ඔය විදිහට ධන විධිමත් ආරෝපණයක් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි ඔක්සිජන් නයිට්‍රජන් වගේ පරමාණු මත පිහිටනවා නම් ඒක අස්ථායි ව්‍යුහයක් වෙනවා. මොකද මේ විද්‍යුත් ඍණතාවයෙන් වැඩි පරමාණු කැමති තමන් ගාව ඍණ ආරෝපණ තියෙනවට. ඒගොල්ලෝ කැමති නැහැ තමන් ගාව ධන විධිමත් ආරෝපණ තියෙනවට. එහෙනම් යම්කිසි ව්‍යුහයක් ඇන්දට පස්සේ සංප්‍රයුක්ත ව්‍යුහයක් ධන විධිමත් ආරෝපණයක් වඩාත් විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය පරමාණුවක් මත පිහිටයි නම් මේ ඔක්සිජන් නයිට්‍රජන් වගේ. හරිද? එහෙමනම් ඒක බය නැතුව අස්ථායි ව්‍යුහයක් කියලා අපිට යෝජනා කරන්න පුළුවන්. හරිද? ඒ වගේමයි ළමයි අනිත් පැත්ත. හරිද? දැන් හිතන්න ඍණ විධිමත් ආරෝපණයක් කියලා. ඍණ විධිමත් ආරෝපණ කැමති වඩාත් විද්‍යුත් ඍණ පරමාණු මත ඉන්න. හරිද? ඔය ඍණ විධිමත් ආරෝපණයක් ඒ ව්‍යුහය තුල සාපේක්ෂව ධන බවින් ඉහළ පරමාණුවක් මත පිහිටයි නම් ඒක අස්ථායි ව්‍යුහයක් වෙනවා. පැහැදිලිද කියපු දේ? දැන් මේ කියපු කතන්දර කීපයකට ලාවේ මම උදාහරණ කියන්නම්. right. දැන් හිතන්න මෙන්න මෙහෙම මම මුලින්ම කිව්වා උදාසීන අණුවක් නම් ඒ උදාසීන අණුව කැමති තමන්ගේ හැම පරමාණුවක් මතම විධිමත් ආරෝපණ බිඳුවක් වෙනවට කියලා. හැබැයි ළමයි ඒක අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. මම උදාහරණයක් විදිහට ගත්තොත් NO2 නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ අන්න එහෙම අණුවක් ළමයි. හරි. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වලදී මේ තියෙන්නේ එයාගේ සැකිල්ල. හරිද? නයිට්‍රජන් ඩයොක්සයිඩ් වලට අඳින්න පුළුවන් ලුයිස් ව්‍යුහය සලකද්දී මෙතන එක NO බොන්ඩ් එකක් ඩබල් බොන්ඩ් කරන්න මේ ඔක්සිජන්ට එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දාන්න. හරිද? දැන් මේ ඔක්සිජන් විධිමත් ආරෝපණයේ බිඳුවක් වෙනවනේ. දැන් හිතන්න මේ නයිට්‍රජන්ගෙත් විධිමත් ආරෝපණයේ බිඳුවක් කරන්න අපි එක සැර යුගලක් දැම්මා. දැන් එහෙම කරාට පස්සේ ළමයි මෙන්න මේ NO බොන්ඩ් එක අනිවාර්යෙන් තනි බන්ධනයක් වෙන්නම ඕන. හේතුව මොකක්ද? මේක ඩබල් බොන්ඩ් එකක් කරොතින් නයිට්‍රජන් වටේ සමස්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10ක් වෙනවා. ඇයි? මේ ඩබල් බොන්ඩ් එකෙන් 4යි, මේ ඩබල් බොන්ඩ් එකෙන් 4යි, 4 වරක් 2 8යි, 8යි 2යි 10යි. නයිට්‍රජන් වටේ 10ක් තියාගන්න පුළුවන්ද? බැහැ. එයා ගාව තියාගන්න පුළුවන් උපරිමය 8යි. එහෙනම් මෙතෙන්ට ඩබල් බොන්ඩ් එකක් දාන්න බෑ. එහෙම දාලා අපි එක සැර යුගල් 3ක් දාමු. වැඩේ සෙද්ද නැහැ. මෙතන ඍණ විධිමත් ආරෝපණයක් එනවා. දැන් මෙතන විධිමත් ආරෝපණයේ බිඳුවයි, මෙතන බිඳුවයි. හැබැයි මෙතන ඍණ 1යි. දැන් මෙතන ළමයි ඍණ 1ක විධිමත් ආරෝපණයක් තියෙනවා කියලා කියන්නේ අපි මේ ඇඳලා තියෙන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ්ගේ ලුයිස් ව්‍යුහය නම් නෙමෙයි. වැරදි එකක්. හරිද? එහෙනම් ළමයි මොකද්ද අපිට කරන්න පුළුවන් දේ? අපි මෙන්න මෙහෙම කරමු ළමයි. මෙතනදී මේ ඔක්සිජන් ගාවට හරිද? ඍණ 1ක විධිමත් ආරෝපණයක් එන විදිහට මේ බන්ධනය තනි බන්ධනයක් කරමු. හරි. මේ නයිට්‍රජන් ගාවට එක
එකසර ඉලෙක්ට්‍රෝනයක් දාමු. දාපුවාම මොකද වෙන්නේ? මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ළමයි අපි ගමු. නයිට්‍රජන් ඉන්නේ පස්වෙනි කාණ්ඩයේනේ. එහෙනම් සංයුජතා ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න ඕන. මේ නයිට්‍රජන් වටේ එකසර ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. බන්ධන 1යි 2යි 3කට ඉලෙක්ට්‍රෝන 3ක් දීලා තියෙනවා. 5න් 4ක් අඩු කරපුවම ධන එකක් වෙනවා. මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ළමයි ධන එකක් වෙනවා. දැන් බලන්න ධන එකයි ඍණ එකයි කැපිලා ගිහිල්ලා අණුව උදාසීන වුණා. පැහැදිලිද? තවත් වැදගත්ම දෙයක් තමයි මෙතනදී නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය අසම්පූර්ණයි. ඇයි අපි එහෙම කියන්නේ? මේ ඩබල් බොන්ඩ් එකෙන් 4යි, මේ තනි බන්ධනයෙන් 2යි, 4යි 2යි 6යි, මේ එක ඉලෙක්ට්‍රෝනත් එක්ක 7යි. දැන් 8ක් සම්පූර්ණ වෙලා තියෙනවද? නැහැ. එහෙනම් මේක නයිට්‍රජන්ට අදාළව ඉලෙක්ට්‍රෝන අෂ්ටකය අසම්පූර්ණ වීමට අදාළ උදාහරණයකුත් වෙනවා. පැහැදිලිද ළමයි කියපු දේ? දැන් එහෙනම් කවුරු හරි කිව්වොතින් උදාසීන අණුවක හැම පරමාණුවක් මතම විධිමත් ආරෝපණ ශුන්‍යයක් විය යුතුමයි කියලා කිව්වොත් ඒක වැරදි. මොකද සමහර උදාසීන අණු තියෙනවා. හරිද? ඒ ව්‍යුහයේ පරමාණු මත විධිමත් ආරෝපණවල වීජ එකතුව අවසාන වශයෙන් මේ ශුන්‍ය වෙන. පැහැදිලිද? ඒකට උදාහරණයක් තමයි මෙන්න මේ තියෙන්නේ. හරි. දැන් ළමයි අපි පොයින්ට්ස් 5ක් කතා කරන්නේ. තව පොයින්ට්ස් කීපයක් තියෙනවා ළමයි. හරි. මෙන්න මෙහෙම. 6 වෙනි එක. දැන් සංප්‍රයුක්ත ව්‍යුහයක් ඇන්දට පස්සේ හරි එක ළඟ පරමාණු දෙකක් මත අනුයාත පරමාණු දෙකක් මත සජාතීය ආරෝපණ තිබුණොතින් හරිද? හිතන්න මෙන්න මෙහෙම. මෙන්න මේ ව්‍යුහය තුලදී මේ නයිට්‍රජන් පරමාණු වටේත් අෂ්ටකය සම්පූර්ණයි. මේ නයිට්‍රජන් පරමාණු වටේත් අෂ්ටකය සම්පූර්ණයි. හැබැයි මෙයාගේ විධිමත් ආරෝපණය ධන එකයි, මෙයාගේ විධිමත් ආරෝපණය ධන එකයි. දැන් සංප්‍රයුක්ත ව්‍යුහයක සජාතීය අනුයාත පරමාණු දෙකක් අතර සජාතීය ආරෝපණ පවතිනවා නම් හරි මේ සජාතීය ආරෝපණ නිසා right ඒ අතර ඇතිවෙනවා ප්‍රබල විකර්ෂණයක්. මේ ප්‍රබල විකර්ෂණය නිසා මොකද වෙන්නේ? මේ බන්ධනය දුර්වල වෙලා මේ බන්ධනය කැඩෙන්න උත්සාහ කරනවා. එහෙනම් ඒ කියන්නේ ව්‍යුහය ස්ථායි ව්‍යුහයක් වේවිද? නැත. ඒක එහෙනම් අස්ථායි ව්‍යුහයක් වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් මෙන්න මේ පොයින්ට් එක මතක තියාගන්න. යම් සංප්‍රයුක්ත ව්‍යුහයක අනුයාත පරමාණු දෙකක් මත සජාතීය ආරෝපණ පැවතුනොතින් හරිද? ධන නම් එක ළඟ ධන දෙකක් තියෙනවා. ඍණ නම් එක ළඟ ඍණ දෙකක් තිබුණොතින් සජාතීය ආරෝපණ අතර ඇතිවන ප්‍රබල විකර්ෂණය නිසා ඒ බන්ධනය අස්ථායි වෙනවා. බන්ධනය අස්ථායි වීමේ ප්‍රතිඵලයක් විදිහට සමස්ත ව්‍යුහයම අස්ථායි වෙනවා. පැහැදිලිද ඔයගලන්ට කියපු දේ? right? එහෙනම් මෙන්න මේ කාරණය හොඳින් අවබෝධ කරගන්න. හරි. යම් සංප්‍රයුක්ත ව්‍යුහයක සජාතීය සංප්‍රයුක්ත ව්‍යුහයක අනුයාත පරමාණු දෙකක් මත සජාතීය ආරෝපණ පැවතුනොතින් එම ව්‍යුහය අස්ථායි ව්‍යුහයක් වෙනවා. පැහැදිලිද? right. අනෙක් කාරණේ තමයි ළමයි අඳින ලද අනෙක් සංප්‍රයුක්ත ව්‍යුහවලට සාපේක්ෂව ආරෝපණ ව්‍යාප්තිය වැඩි නම් ඒ කියන්නේ ව්‍යුහයේ හැම පරමාණුවකම වගේ right විධිමත් ආරෝපණ දාලා තියෙනවා නම් ඒ කියන්නේ එවන් ව්‍යුහයක් අනිවාර්යෙන්ම අස්ථායි වෙනවා. මොකද ධන විධිමත් ආරෝපණයක් තිබුණොත් ළමයි එයා බලාගෙන ඉන්නේ ඍණ ආරෝපණයක් කොහෙන් හරි ඇවිල්ලා එයා උදාසීන කරනකම්. ඒ වගේම ඍණ විධිමත් ආරෝපණයක් තියෙනවා නම් එයා කැමති කොහෙන් හරි ධන කෙනෙක් ඇවිල්ලා එයා උදාසීන කරනවා නම්. ඉතින් යම් ව්‍යුහයක් ඇන්දට පස්සේ හැම පරමාණුවකම විධිමත් ආරෝපණ පවතිනවා නම් එවන් ව්‍යුහයක් අනිවාර්යෙන්ම ළමයි අස්ථායි වෙනවා. එහෙනම් අඳින ලද සංප්‍රයුක්ත ව්‍යුහ අතරින් මොකක්ද? අඳින ලද සංප්‍රයුක්ත ව්‍යුහ අතරින් හැම පරමාණුවකම විධිමත් ආරෝපණ තිබේ නම් එහෙමත් නැත්නම් ආරෝපණ ව්‍යාප්තිය සාපේක්ෂව වැඩි නම් එවන් ව්‍යුහයක් අපිට හඳුන්වන්න පුළුවන් අස්ථායි ව්‍යුහයක් කියලා. right? හරි. එහෙමනම් සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී හරි ස්ථායි සහ අස්ථායි ව්‍යුහ හඳුනා ගැනීමේදී
මෙන්න මේ පොයින්ට්ස් ටික ළමයි හොඳට මතක තියාගන්න. මේවා ළමයි අර කටපාඩම් කරලා මතක තියාගෙන ගිහිල්ලා වැඩේ කොට දාගන්න පුළුවන් ඒවා නෙමෙයි. සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳලා අත්දැකීම් තුලින්ම මතක තියාගන්න ඕන දේවල්. රයිට්. දැන් එහෙනම් අපි සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දි සැලකිලිමත් විය යුතු කරුණු ගැන කතා කරා. දෙවැනියට කතා කරා ස්ථායි අස්ථායි ව්‍යුහ හඳුනා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. රයිට්. හරි. දැන් එහෙමනම් ළමයි අපි උදාහරණ වලින් සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩනැගීම තවදුරටත් අවබෝධ කරගමු. ළමයි පළවෙනි උදාහරණය බයිකාබනේට්. හරිද? බයිකාබනේට්ගේ සූත්‍රය HCO3 අපිට ආගේ සැකිල්ල දීලා තියෙනවා. දැන් ළමයි 1 නම් ඒ ඍණ එකක ආරෝපණය කැමති විද්‍යුත් ඍණතාවයෙන් වැඩි ඔක්සිජන් පරමාණුවක් මත ඉන්න. අපි ළමයි ඍණාරෝපණය ලබා දෙන්න මේ ඔක්සිජන් හරි මේ ඔක්සිජන් හරි තෝරගමු. හරිද? මම මෙන්න මේ ඔක්සිජන්ව තෝරගෙන මේ ඔක්සිජන් සහ කාබන් අතර බන්ධනය තනි බන්ධනයක් කරලා ඒ ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දෙන්න. එතකොට එයාගේ විධිමත් ආරෝපණය ඍණ 1යි. එහෙනම් දැන් අනෙක් පරමාණු මත විධිමත් ආරෝපණ තියෙන්න බෑ. එහෙනම් මේ ඔක්සිජන් කාබන් බොන්ඩ් එක ඩබල් බොන්ඩ් එකක් කරලා මේ ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් දෙමු. 2ක් දුන්නාම මේ ඔක්සිජන්ගේ අෂ්ටකයත් සම්පූර්ණ වෙනවා විධිමත් ආරෝපණයත් බිඳුවක් වෙනවා. මෙහෙම ඩබල් බොන්ඩ් එකකුයි තනි බන්ධන දෙකකුයි දෙපැත්තේ තියාගෙන හිටපුවාම කාබන්ගේ අෂ්ටකයත් සම්පූර්ණ වෙනවා විධිමත් ආරෝපණයත් ශූන්‍යයක් වෙනවා. ඊළඟට මේ ඔක්සිජන් දිහා බැලුවොතින් මේ ඔක්සිජන්ට දෙපැත්තේ තනි බන්ධන දෙකයි තියෙන්නේ. මෙවන් අවස්ථාවක ඔක්සිජන්ගේ අට සම්පූර්ණ වෙන්නත් විධිමත් ආරෝපණයේ ශූන්‍යයක් වෙන්නත් ළමයි මේ වගේ ඔක්සිජන් පරමාණුවකට එකසර යුගල් 2ක් දැම්මනම් හරි. ඔන්න බයිකාබනේට් සඳහා දැන් අපි එක සංප්‍රයුක්ත ව්‍යුහයක් ඇඳා. දැන් අපි මීට අදාළව තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිමු. දැන් සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී මතක් කරගන්න සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරන්නේ නැහැ. එහෙනම් අර වගේම ව්‍යුහයක් මෙතනින් දාගත්තා. හරිද? ඔක්සිජන් මෙතනින් ඔක්සිජන් මෙතනින් ඔක්සිජන්. හරි. මේ ඔක්සිජන්ව වෙනසක් නැතුව ලියා ගමු එකසර යුගල් 2ක් දාලා. දැන් ළමයි අපි පොඩි එක වෙනස්කමක් කරමු. මෙන්න මේ ඩබල් බොන්ඩ් එකේ තියෙන ෆයි බන්ධනය තේනවනේ. මේ ෆයි බන්ධනය උඩට කඩමු. ෆයි බන්ධනය උඩට කැඩුවොතින් ඔක්සිජන් වට එකසර යුගල් 3යි. මේ බන්ධනය තනි බන්ධනයක් වෙලා මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය ඍණ 1ක් වෙනවා. එහෙනම් මේක තනි බන්ධනයක් කරා ඔක්සිජන් වටේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3යි ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය ඍණ 1යි. දැන් මෙහෙම කරපුවාම ළමයි කාබන්ගේ අෂ්ටකයට මොකද උනේ? කාබන්ගේ අෂ්ටකය අසම්පූර්ණයි. කාබන්ගේ වටේ දැන් තියෙන ඉලෙක්ට්‍රෝන 6යි මේ බන්ධන 3 නිසා ළමයි. දැන් අපි මේකට මෙහෙම වැඩක් කරමු. මේ ඔක්සිජන් ගාව තියෙන එකසර යුගල් 3න් එක එකසර යුගලක් මෙතෙන්ට දීලා හදමු ෆයි බොන්ඩ් එකක්. හරිද? එහෙම ෆයි බොන්ඩ් එකක් හදපුවාම ඒක දිත්ත බන්ධනයක් වෙනවා. මේ ඔක්සිජන් ගාව දැන් තියෙන්නේ එකසර යුගල් 2යි. හරිද? ඔන්න බයිකාබනේට් සඳහා තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් ඇඳා. හරි. අපි බලමු තවත් ඒවා අඳින්න පුළුවන්ද කියලා. හරි. එහෙනම් තව දිත්පේ තලයක් ගහගත්තා මෙන්න මෙහෙම. මෙතනින් H දාගමු. ඔක්සිජන් ඔක්සිජන්. හරි. සැකිල්ල අරකමයි. දැන් අපි මෙහෙම වැඩක් කරමු. මෙන්න මේ ෆයි බන්ධනය තේනවනේ. මේ ෆයි බන්ධනය මේ පැත්තට කඩලා ඔක්සිජන්ට එකසර යුගලක් දීලා මේ බන්ධනය තනි බන්ධනයක් කරමු. මේ බන්ධනයත් තනි බන්ධනයක් විදිහටම ඉන්න දෙමු. හරි. එහෙමනම් එකසර යුගල් 3යි මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය ඍණ 1යි. මෙතනත් එකසර යුගල් 3යි විධිමත් ආරෝපණය ඍණ 1යි. දැන් මේ ඔක්සිජන් ගාව එකසර යුගල් 2ක් තිබ්බා. හරිද? මං ඇන්දේ ඒකමයි. දැන් බලන්න කාබන් දිහා. කාබන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය අසම්පූර්ණයි. කාබන් ටිකක් දුකෙන් ඉන්නේ. දැන් මොකද අපි කරන්න ඕන? කාබන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න අපි එයාට උදව් කරමු. දැන් අපි ව්‍යුහ දෙකක් ඇඳ දෙපැත්තකින් උදව් කරපු.
හරිද? දැන් අපි මේ ඔක්සිජන් පාවිච්චි කරලා මේ ඔක්සිජන් ගාව තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් මේ කාබන්ට ප්‍රදානය කරලා මේ දෙන්න අතර හදාගමු ළමයි 5 බොන්ඩ් එකක්. හරිද? දැන් මොකද වෙන්නේ? මේ ඇති වෙන්නේ ද්විත්ව බන්ධනයක්. පැහැදිලිද? හරි. දැන් එහෙමනම් මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය හිතින් ගණනය කරන්න බලන හැම ළමයෙක්ම ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය. ඔක්සිජන් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. 6 වෙනි කාණ්ඩේ නම් තිබිය යුතු සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යි. කාබන්ගේ වටේ දැන් තියෙන එකසර ඉලෙක්ට්‍රෝන 1යි 2ක්. හරිද? මේ ඔක්සිජන් ගත්තොතින් බන්ධන 1යි 2යි 3ක් තියෙනවානේ. බන්ධන 3ක් හදන්න ඉලෙක්ට්‍රෝන 3ක් වැය කරලා තියෙනවා. එහෙනම් ළමයි 6න් අඩු වෙන්නේ 5ක්නේ. 6න් 5ක් අඩු වුණොත් කීයද? ධන එකක් ඉතුරුයි. එහෙනම් මෙන්න මේ ඔක්සිජන් පරමාණුවේ විධිමත් ආරෝපණය ධන එකක් වෙනවා. පැහැදිලිද? බලන්න වෙච්ච දේ ඍණ 2යි ධන 1යි සඵල විධිමත් ආරෝපණය ඍණ එකක් වුණා. හරිද? එහෙනම් මේ ඇඳලා තියෙන්නේ බයිකාබනේට් සඳහා තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක්. හරිද? බයිකාබනේට් සඳහා සංප්‍රයුක්ත ව්‍යුහ 3කට වඩා අඳින්න බෑ. හරිද? හරි. දැන් අපි බයිකාබනේට් සඳහා සංප්‍රයුක්ත ව්‍යුහ හඳන්නේ. ඊළඟට මෙන්න මේ ව්‍යුහ තුන A, B සහ C ලෙස අපි ලේබල් කරමු. හරිද? A, B, C ලෙස ලේබල් කරලා ඕගොල්ලන්ට කියනවා මේ A, B, C අතරින් ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ සහ අස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ හඳුනා ගන්න කියලා. මේ ව්‍යුහ තුන දිහාම බලාගෙන යද්දි ළමයි මේ C වල පොඩි අවුලක් තියෙනවා. මොකක්ද අවුල? මෙන්න මෙතන. ඔක්සිජන් කියන්නේ විද්‍යුත් ඍණතාවයෙන් වැඩි මූල ද්‍රව්‍යයක්. විද්‍යුත් ඍණතාවයෙන් වැඩි මූල ද්‍රව්‍යයක් මත ධන විධිමත් ආරෝපණ පැවතීම එම ව්‍යුහය අස්ථායි වීමට හේතු වෙනවා. හරිද? අනිත් එක තමයි Aට සහ Bට සාපේක්ෂව හරි C වල ආරෝපණ ව්‍යාප්තිය වැඩි. මේ නිසා C ව්‍යුහය Aට සහ Bට සාපේක්ෂව අස්ථායි ව්‍යුහයක් වෙනවා. පැහැදිලිද? එහෙනම් මේ සංප්‍රයුක්ත ව්‍යුහ තුනෙන් වඩාත්ම අස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහය වෙන්නේ මොකක්ද? මෙන්න මේ C ව්‍යුහයයි. A සහ B ව්‍යුහ ගත්තොත් ළමයි මේ දෙන්නා සමස්ථායි ව්‍යුහ කියලා අපි හඳුන්වනවා. පැහැදිලිද? හරි. එහෙනම් මතක තියාගන්න බයිකාබනේට් වලට දැන් සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් අපි ඇඳා. ඒ අඳිද්දී අපි පාවිච්චි කරපු පොඩි ටෙක්නික්ස් ටික අල්ලගන්න. තව පුරුදු වෙද්දි මේවා නිකම්ම ඔයගොල්ලන්ගේ ඇඟට යනවා, බය වෙන්න එපා. ඊට පස්සේ අපි ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ දෙක අඳුනගත්තා. A සහ B සමස්ථායි කියලා. C වඩාත් අස්ථායි ව්‍යුහය කියලා කිව්වා. හේතු දෙකක් මත පදනම්ව. එකක් තමයි වඩාත් විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන විධිමත් ආරෝපණයක් තියෙන එක. අනිත් එක තමයි Aට සහ Bට සාපේක්ෂව C ගේ ආරෝපණ ව්‍යාප්තිය ඉහළ වීම. පැහැදිලිද? හරි. එහෙමනම් දැන් අපි තවත් උදාහරණයකට යමු. හරි. ළමයි දෙවෙනි උදාහරණය සල්ෆේට් අයනය. හරිද? SO4 2- සැකිල්ල අපිට දීලා තියෙනවා. දැන් 2- නම් ළමයි ඔය ඍණ දෙකක ආරෝපණය ඔක්සිජන් පරමාණු දෙකක් මත තිබුණා නම් හරි. එහෙමනම් ඒ ඔක්සිජන් පරමාණු දෙක තනි බන්ධන වලින් සම්බන්ධ වෙන්න ඕන. එහෙමනම් ඒ ඔක්සිජන් පරමාණු මේ විදිහට තියලා විධිමත් ආරෝපණ ඍණ 1 බැගින් සටහන් කරන්න. එහෙනම් මේ ඔක්සිජන් පරමාණු දෙකේ විධිමත් ආරෝපණ අනිවාර්යෙන් බිඳුවක් වෙන්න එපා. එහෙනම් මේක ඩබල් බොන්ඩ් එකක්, මේක ඩබල් බොන්ඩ් එකක් කරන්න. මේ ඔක්සිජන් ගාවට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. මෙයාට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. බය නැතුව දාන්න. හරිද? දැන් අපි ළමයි සල්ෆර් ගැන නිකමටවත් හිතුවේ නැහැ. සල්ෆර්ගේ විධිමත් ආරෝපණය කීයද කියලා ගණනය කරන්න. සල්ෆර් ඉන්නේ කීවෙනි කාණ්ඩයේද? 6 වෙනි කාණ්ඩේ. එහෙනම් තිබිය යුතු සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යි. සල්ෆර් වටේ දැන් එකසර තියෙනවද? නැහැ. සල්ෆර් බන්ධන කීයක් හදලා තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. බන්ධන 6ක් හදන්න සල්ෆර් පරමාණුව ඉලෙක්ට්‍රෝන 6ක් ප්‍රදානය කරලා තියෙනවා. එහෙනම් ළමයි 6න් 6ක් ගියාම කීයක් වෙනවද? බිඳුවක් වෙනවා. එහෙනම් මෙන්න සල්ෆර්ගේ විධිමත් ආරෝපණයේ බිඳුවක් වුණා එක අපි ආයේ දාන්න ඕනේ නැහැ. දැන් මෙන්න මීට අදාළ තවත් සංප්‍රයුක්ත ව්‍යුහ අදින්න කියලා කිව්වොත්
මොකක්ද අපි කරන්න ඕන? සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරන්නේ නැතුව සුදුසු පරිදි ෆයි බන්ධන සහ එකසර යුගල් එහාට මෙහාට කරලා අඳින්න පුළුවන් තවත් ව්‍යුහ අඳිමු අෂ්ටක නීති පිළිපදිමින්. හරිද? එහෙනම් ළමයි දැන් අපි ඊළඟට අඳින ව්‍යුහ ගැන දල අදහසක් තියාගමු. අපි මේ ඩබල් බොන්ඩ් එක මෙහෙම තියෙද්දී හරි අපි මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට ගෙනල්ලා මේ බන්ධනය තනි බන්ධනයක් කරමු. රයිට්. එහෙනම් ඔක්සිජන් මේ කෙලවරේ කෙනා එයා ඒ විදිහටම ඉන්නවා. විධිමත් ආරෝපණය ඍණ එකයි. හරිද? මේ ඩබල් බොන්ඩ් එක වෙනස් කරන්නෙත් නැහැ. ඒකත් ඒ විදිහටම ඉන්නවා. ඊට පස්සේ කරන්නේ මේ සල්ෆර් ඔක්සිජන් බොන්ඩ් එක ඩබල් බොන්ඩ් එකක් කරනවා. මේ ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දීලා සහ ළමයි මේ ද්විත්ව බන්ධනය දැන් අපි තනි බන්ධනයක් කරමු. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දීලා. දැන් එහෙනම් මෙතන විධිමත් ආරෝපණය ඍණ 1යි. ඊළඟට ළමයි අපි මෙහෙම කරමු. මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දීලා තව ව්‍යුහයක් අඳිමු. ඒතර මේ බොන්ඩ් එක ළමයි තනි බන්ධනයක් වෙනවා. හරි? එහෙමනම් මේ ඔක්සිජන් මෙතන කෙලවරේ එක්කිනා ඍණ 1ක විධිමත් ආරෝපණයක්. මේ සල්ෆර් මෙතනදී මේ බොන්ඩ් එක ඩබල් බොන්ඩ් එකක් කරමු. ඒ බොන්ඩ් එක ඩබල් බොන්ඩ් එකක් කරනවා නම් ද්විත්ව බන්ධනයක් හදාගත්තා. මේක මුලින් ඉඳලා තිබුණු ද්විත්ව බන්ධනය මේක තනි බන්ධනයක් කරා. එකසර යුගල් 3යි. මෙතන තනි බන්ධනයක් කරා. එකසර යුගල් 3යි. හරිද? හරි. එහෙනම් අපිට අඳින්න පුළුවන් තවත් සංප්‍රයුක්ත ව්‍යුහ වලට යමු ළමයි. අපිට දැන් පුළුවන් මෙහෙ වැඩක් කරන්න. මෙන්න මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දීලා මේ බන්ධනය තනි බන්ධනයක් කරන්න පුළුවන්. එහෙනම් මේ සල්ෆර් ඔක්සිජන් බොන්ඩ් එක ඩබල් බොන්ඩ් එකක් කරලා මේ බන්ධනය තනි බන්ධනයක් කරමු. එහෙනම් ඔක්සිජන් මෙතන හරිද? මේ ඩබල් බොන්ඩ් එක එහෙමම තියෙනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක මෙතන, සල්ෆර් මෙතන, ඔක්සිජන් මෙතන. හරිද? එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3යි. මේ දෙන්න අතර ඩබල් බොන්ඩ් එකක් දාගත්තා. එකසර යුගල් 2යි. මේක තනි බන්ධනයක් කරා. එකසර යුගල් 3යි. මෙතන විධිමත් ආරෝපණයක් තියෙනවා. මෙතන විධිමත් ආරෝපණයක් තියෙනවා. රයිට්. හරි. දැන් ළමයි අපි සංප්‍රයුක්ත ව්‍යුහ කීයක් හැන්දද? 1යි 2යි 3යි 4ක් හැන්දා. තවත් අඳින්න පුළුවන්ද කියලා බලමු. ඔව් පුළුවන්. අපිට දැන් පුළුවන් ළමයි මේ ෆයි බොන්ඩ් එක මෙතෙන්ට දාලා මේක ඩබල් බොන්ඩ් එකක් කරලා මේක තනි බන්ධනයක් කරන්න පුළුවන්. හරි. දැන් අපි මේ ව්‍යුහත් අඳිමු. එහෙනම් ඔක්සිජන් මෙතන, සල්ෆර් මෙතන ඩබල් බොන්ඩ් එකක් එක්ක ඉන්නේ. එකසර යුගල් 2යි. මෙතන තනි බන්ධනයක්. එකසර යුගල් 3යි. හරිද? මේකත් තනි බන්ධනයක්. එකසර යුගල් 3යි. මේක ඩබල් බොන්ඩ් එකක්. එකසර යුගල් 2යි. පැහැදිලිද? හරි. ළමයි සල්ෆේට් සඳහා අපි දැන් සංප්‍රයුක්ත ව්‍යුහ 5ක් ඇන්දානේ. අපිට තව එකක් අඳින්න පුළුවන් ළමයි. මේ කිසිම සංප්‍රයුක්ත ව්‍යුහයක ළමයි මෙතෙන්ට ඩබල් බොන්ඩ් එකයි මෙතෙන්ට ඩබල් බොන්ඩ් එකයි දෙකම දාපු ව්‍යුහයක් අපි ඇඳලා නැහනේ. අපිට දැන් පුළුවන් අන්න ඒ වගේ ව්‍යුහයක් අඳින්න. එහෙනම් දිත්පිතලේ දාගත්තා. හරිද? ඊට පස්සේ කෙලින්ම සංප්‍රයුක්ත ව්‍යුහය ඇඳගෙන දැන් අපි කරන්න යන්නේ මේ බන්ධනය තනි බන්ධනයක් කරලා මේකත් තනි බන්ධනයක් කරලා මෙන්න මේ දෙන්නව ඩබල් බොන්ඩ් කරනවා. හරිද? එහෙනම් ඔක්සිජන් මෙතන, සල්ෆර් මෙතන, මේ දෙන්න තනි බන්ධනයක්. එකසර යුගල් 3 ගානේ දැම්මා. ඊට පස්සේ මෙතනත් එකසර යුගල් 3 ගානේ දැම්මා. මෙතෙන්ට ඩබල් බොන්ඩ් එකක්, මෙතෙන්ටත් ඩබල් බොන්ඩ් එකක් දාගත්තා. ඊට පස්සේ මෙතෙන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. මෙතෙන්ටත් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. පැහැදිලිද කියපු දේ? රයිට්. හරි. එහෙනම් අපිට දැන් පුළුවන් අවසානයේට ළමයි මෙන්න මේ දෙන්න අතරත් ද්විත්ව ඊතලයක් සටහන් කරන්න. හරි. එහෙනම් අපි දැන් සල්ෆේට් සඳහා සංප්‍රයුක්ත ව්‍යුහම 6ක් ඇඳලා තියෙනවා. හරිද? මෙතන විශේෂත්වය තමයි මේ ඇඳපු සංප්‍රයුක්ත ව්‍යුහ 6ම සමස්ථායි වීම.
පැහැදිලිද ළමයි කියපු දේ. right. එහෙනම් දැන් අවබෝධ කරගන්න මේ විදිහේ ව්‍යුහයක් දුන්නට පස්සේ ඉස්සෙල්ලාම එක ස්ථායි ලුයිස් ව්‍යුහයක් ඇඳ ගන්න. ඇඳගත්තට පස්සේ කලින් ඇඳපු එකත් එක්ක ගලප හරි අෂ්ටක නීති පිළිපදිමින් ෆයි බන්ධන සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එහාට මෙහාට කරලා අලුත් ව්‍යුහ අඳින්න. පැහැදිලිද? අනිවාර්යෙන්ම හැම ළමයෙක්ම මේ වීඩියෝ එක දිහා බලාගෙන විතරක් නම් ඉන්න එපා. කටු වැඩ කොලයක් අරගෙන ඕගොල්ලොත් මේක මේ මොහොතේදීම ළමයි අඳින්න. නැත්තම් මේක සෙට් වෙන්නේ නැහැ ළමයි. ෆිල්ම් එක භාගයේ බලන් හිටියට මේ ව්‍යුහ අඳින වැඩේ නම් සෙට් වෙන්නේ නැති වෙයි. right? හරි. එහෙනම් අපි තවත් උදාහරණ වලට යමු. ඒ උදාහරණ වලට යද්දිත් හැම ළමයෙක්ම කටු වැඩ කොලයක් අරගෙන සංප්‍රයුක්ත ව්‍යුහ මාත් එක්ක ඇඳ ඉස්සරහට යන සමහර අවස්ථාවලදී මම වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරන්නවට වඩා කලින් ඕගලන්ට ඇඳලා ඉවරයක් කරගන්න පුළුවන්. එහෙම වෙනවා නම් සුපිරි. හරිද ළමයි? තේරුණාද? හරි. එහෙනම් අපි දැන් ඊළඟ උදාහරණයට යමු. ළමයි ඊළඟ උදාහරණය නයිට්‍රෝනියම් අයනය එයාගේ අණුක සූත්‍රය NO2+. හරිද? දැන් මෙතන ඔක්සිජන් සහ නයිට්‍රජන් මූලද්‍රව්‍ය වර්ග දෙකයිනේ තියෙන්නේ. මේ දෙන්නගෙන් කවුද වඩාත් විද්‍යුත් ධන මූලද්‍රව්‍ය වෙන්නේ? නයිට්‍රජන්නේ. එහෙනම් ඔය ධන එකක ආරෝපණය පවතින්න ඕන ව්‍යුහයේ පවතින පරමාණු අතරින් සාපේක්ෂ විද්‍යුත් ධන කෙනා මත. හරිද? එහෙනම් අනෙක් පරමාණු දෙකේ විධිමත් ආරෝපණ බිඳුවක් වුණා නම් හරිනේ. right. එහෙනම් අපි මේ ඔක්සිජන් පරමාණුවේ විධිමත් ආරෝපණයක් බිඳුවක් කරමු. මෙයාගේත් විධිමත් ආරෝපණයේ බිඳුවක් කරමු. මේ ඔක්සිජන්ට එකසර යුගල් දෙකක් දෙමු. මේ ඔක්සිජන්ටත් එකසර යුගල් දෙකක් දෙමු. right. මේ මැද ඉන්න නයිට්‍රජන් පරමාණුවේ ළමයි විධිමත් ආරෝපණය හරියටම ධන එකක් වෙනවා. කොහොමද ධන එකක් වුනේ? මේ නයිට්‍රජන් කියන්නේ පස්වෙනි කාණ්ඩය කෙනෙක්නේ. එයාගාව තියෙන්න ඕන සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 5යි. හරිද? මේ නයිට්‍රජන් ගාව දැන් එකසරයක්වත් තිබුණේ නැහැ. නයිට්‍රජන් බන්ධන 1 2 3 4කට ඉලෙක්ට්‍රෝන 4ක් සපයලා තියෙනවා. 5න් 4ක් ගියොත් ධන එකක් ඉතුරුයි. පැහැදිලිද? එහෙනම් මෙන්න නයිට්‍රෝනියම් සඳහා ස්ථායීම ව්‍යුහය. දැන් අපි මීට අදාළව සංප්‍රයුක්ත ව්‍යුහ අඳිමු ළමයි. දැන් සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරන්නේ නැත. අෂ්ටක නීති පිළිපදිමින් සුදුසු පරිදි ෆයි බන්ධන සහ එකසර යුගල් හුවමාරු කරගන්නවා. අපි මෙන්න මෙහෙම වැඩක් කරමු. මෙන්න මේ ෆයි බොන්ඩ් එක මේ ඔක්සිජන්ගේ පැත්තට කඩලා මේ ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දෙමු. එහෙම කළොතින් මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය ඍණ එකක් වෙනවා. හරිද? සහ ළමයි දැන් එහෙම කරොතින් මෙතන මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය අසම්පූර්ණ වෙනවානේ. දැන් මෙතන තිබුණ ළමයි ඩබල් බොන්ඩ් එකක්. මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය අසම්පූර්ණයි. දැන් තියෙන ඉලෙක්ට්‍රෝන 6යි 8ක් වෙන්න නම් තව දෙකක් ඕනනේ. එහෙනම් අපි මේ ඔක්සිජන්ගෙන් එකසර යුගල් දෙකෙන් තව එකසර යුගලක් මෙහාට පන්නලා හදමු ළමයි තව බන්ධනයක්. එතකොට ඒක ත්‍රිත්ව බන්ධනයක් වෙනවා. හරිද? දැන් මීට අදාළව විධිමත් ආරෝපණ ගණනය කරොත් මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ධන එකයි. මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය මේකත් ධන එකයි. හරිද? දැන් අපි තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිමු. අපි දැන් ත්‍රිත්ව බන්ධනය මෙතනින් හදලා මේ බන්ධනය තනි බන්ධනයක් කරමු. එහෙනම් මේ බන්ධනය තනි බන්ධනයක් කළොතින් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දාන්න. මේ නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර බන්ධනය ත්‍රිත්ව බන්ධනයක් කරන්න. එහෙනම් මෙතන විධිමත් ආරෝපණය ධන එකයි, මෙතන විධිමත් ආරෝපණය ධන එකයි. බලන්න ළමයි සඵල ආරෝපණය ධන 2යි ඍණ 1යි සඵල ආරෝපණය ධන එකක් වෙනවනේ. මෙතනත් ඔය කතාවමයි ධන 2යි ඍණ 1යි සඵල ආරෝපණය ධන එකයි. පැහැදිලිද? හරි. එහෙනම් සංප්‍රයුක්ත ව්‍යුහවලදී අපි කිව්වා සංප්‍රයුක්ත ව්‍යුහයන්ගේ සඵල ආරෝපණ එකිනෙකින් සමාන වෙන්න ඕන කියලා. හරිද? දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ව්‍යුහ අතරින් කවුද වඩාත් ස්ථායී වෙන්නේ කවුද වඩාත් අස්ථායී වෙන්නේ කියන එක අඳුනගන්න එක. හරිද? මේ ව්‍යුහ තුන දිහා බලපුවාම අපිට හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් B සහ C ව්‍යුහවල ලොකු අවුලක් තියෙනවා. මොකක්ද? හැම පරමාණුවකම විධිමත් ආරෝපණ. එහෙනම් ආරෝපණ ව්‍යාප්තිය වැඩිවීම නිසා B සහ C ව්‍යුහ
කියන මේ දෙන්නම අපිට හඳුන්වන්න පුළුවන් වඩාත් අස්ථායි ව්‍යුහ කියලා. හරිද? අනෙක් කාරණය තමයි ළමයි ඔක්සිජන් වගේ විද්‍යුත් ඍණතාවයෙන් ඉහළ මූලද්‍රව්‍ය මත ධන විධිමත් ආරෝපණ පැවතීමත් හේතුවක් වෙනවා අස්ථායි වෙන්න. අනෙක් කාරණය තමයි ව්‍යුහයේ අනුයාත පරමාණු දෙකක් මත සජාතීය ධන ආරෝපණ පවතිනවා. මේ සජාතීය ධන ආරෝපණ පැවතීමත් මේ ව්‍යුහ අස්ථායි වෙන්න හේතුවක් වෙනවා. එහෙනම් ළමයි මූලික කරුණු තුනක් මත පදනම්ව B සහ C ව්‍යුහ වඩාත්ම අස්ථායි ව්‍යුහ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හේතුව තමයි අනුයාත පරමාණු මත සජාතීය ධන ආරෝපණ පැවතීම, විද්‍යුත් ඍණතාවයෙන් ඉහළ ඔක්සිජන් වගේ මූලද්‍රව්‍ය මත ධන විධිමත් ආරෝපණ පැවතීම සහ A ව්‍යුහයට සාපේක්ෂව B හා C වල ආරෝපණ ව්‍යාප්තිය වැඩිවීම. පැහැදිලිද කියපු දේ? හරි ළමයි හතරවෙනි උදාහරණය තයෝසයනේට් අයනය. හරි දැන් SCN1- නේ මේ සල්ෆර් කාබන් නයිට්‍රජන් අතරින් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි නයිට්‍රජන්. එහෙනම් ඍණ එකක විධිමත් ආරෝපණයේ නයිට්‍රජන් ගාව තියෙන ව්‍යුහය තමයි වඩාත්ම ස්ථායි කෙනා වෙන්න ඕන. එහෙනම් සල්ෆර්ගේ විධිමත් ආරෝපණයේ බිඳුවක් වෙන්න ඕනනේ. සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩයේනේ. සල්ෆර් 6 වෙනි කාණ්ඩයේ ඉන්නවා නම් 6 වෙනි කාණ්ඩයේ ඉන්න සල්ෆර් වගේ මූලද්‍රව්‍යයක් ඩබල් බොන්ඩ් එකක් හදලා එකසර යුගල් දෙකක් තියාගත්තොත් එයාගේ විධිමත් ආරෝපණය අනිවාර්යයෙන්ම බිඳුවයි. එහෙනම් ළමයි ඕක මතක් කරගෙන අපි මේ සල්ෆර් කාබන් බොන්ඩ් එක ඩබල් බොන්ඩ් එකක් කරලා අපි මෙතන සල්ෆර්ට එකසර යුගල් දෙකක් දෙමු. එහෙනම් එයාගේ විධිමත් ආරෝපණය බිඳුවයි. දැන් මේ කාබන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් වෙන්න නම් අපි මේ බන්ධනයේ ළමයි ඩබල් බොන්ඩ් එකක් කරමු. හරිද? එහෙනම් මේ කාබන්ගේත් විධිමත් ආරෝපණය බිඳුවක් වුණා. දැන් මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණද? නැහැ. ඩබල් බොන්ඩ් එක නිසා ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. 8ක් වෙන්න නම් තව 4ක් අඩුයි. ඒ ඉලෙක්ට්‍රෝන 4 අපි යුගල් දෙකක් විදිහට මෙහෙම සඳහන් කරමු. දැන් මෙන්න මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ළමයි කීයද? නයිට්‍රජන් ඉන්නේ 5 වෙනි කාණ්ඩය නිසා සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න ඕන. එකසර ඉලෙක්ට්‍රෝන 1 2 3 4ක් තියෙනවා. බන්ධන 1 2කට ඉලෙක්ට්‍රෝන 2ක් දීලා තියෙනවා. 5න් අඩු කරන්න 6ක්. 5න් 6ක් අඩු කරොත් කීයද ළමයි? ඍණ 1යි. එහෙනම් මෙතන විධිමත් ආරෝපණය ඍණ 1ක් වෙනවා. පැහැදිලිද? හරි දැන් ළමයි මීට අදාළව අපි තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිමු. දැන් ළමයි අපි මෙන්න මෙහෙම වැඩක් කරමු. අපි ලෑස්ති වෙන්න දැන් සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නනේ. ඒ නිසා ස්ථායි අස්ථායි කතාව පැත්තකින් තියලා අඳින්න පුළුවන් තවත් ව්‍යුහ අපි ඉක්මනට ඇඳගෙන යමු. අපි ළමයි මෙන්න මේ හරිද? මෙන්න මේ සල්ෆර් සහ කාබන් අතර තියෙන ෆයි බන්ධනය සල්ෆර්ගේ පැත්තට කඩලා සල්ෆර්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දෙමු. එතකොට මේ බන්ධනය තනි බන්ධනයක් වෙනවා. ඊට පස්සේ මේ කාබන් ගාවලම තිබෙන ඩබල් බොන්ඩ් එකක්නේ නයිට්‍රජන් එක. මේ කාබන්ගේ අෂ්ටකය අසම්පූර්ණ වන නිසා ඒක සම්පූර්ණ කරගන්න නයිට්‍රජන්ගෙන් එකසර යුගලක් මෙතෙන්ට දෙමු. එහෙනම් දැන් නයිට්‍රජන් ගාව තියෙන්නේ එකසර යුගලයි. සල්ෆර්ගේ විධිමත් ආරෝපණය ඍණ 1ක් වෙනවා. හරිද? එතකොට කාබන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් වෙනවා. නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණයත් ළමයි බිඳුවක් වෙනවා. හරිද? කොහොමද බිඳුවක් වුනේ? නයිට්‍රජන් ඉන්නේ 5 වෙනි කාණ්ඩය නිසා සංයුජතා ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න ඕන. එකසර ඉලෙක්ට්‍රෝන 1 2 දෙකක් තියෙනවා. බන්ධන 1 2 3කට ඉලෙක්ට්‍රෝන 3ක් දීලා තියෙනවා. එහෙනම් 5න් 5 ගියහම කීයද ළමයි? බිඳුවයි. පැහැදිලිද? එහෙනම් දැන් ළමයි අපි තවත් ව්‍යුහයක් අඳිමු. අපි එතනදී මේ සල්ෆර් කාබන් බොන්ඩ් එක ට්‍රිපල් බොන්ඩ් එකක් කරලා කාබන් නයිට්‍රජන් බොන්ඩ් එක සිංගල් බොන්ඩ් එකක් කරමු. හරිද? එහෙනම් සල්ෆර් කාබන් බන්ධනය ත්‍රිත්ව බන්ධනයක් කරන්න ඕන නම් සල්ෆර්ගෙන් එකසර යුගල් දෙකකින් 5 බොන්ඩ්ස් දෙකක් හදන්න ඕන. එහෙනම් සල්ෆර් ගාව ඉතුරු වෙන්නේ එකසර යුගලයි. එහෙනම් සල්ෆර් පරමාණුවක් මේ විදිහට බන්ධන 3ක් හදලා
එක සැර යුගල් දෙකක් එක්ක හිටියොත් එයාගේ විධිමත් ආරෝපණය ධන එකක් වෙනවා. ඊළඟට මේ බන්ධනය ළමයි තනි බන්ධනයක් කරමු. මේ නයිට්‍රජන් ගාව තියෙන නයිට්‍රජන් සහ කාබන් අතර තියෙන ෆයි බන්ධන දෙකම නයිට්‍රජන්ගේ පැත්තට කඩමු. එහෙනම් මේ ෆයි බන්ධනේ නයිට්‍රජන්ගේ පැත්තට කැඩුවොතින් එක සැර යුගලක් ලැබෙනවා. මේ ෆයි බොන්ඩ් එකත් කැඩුවොතින් තවත් එක සැර යුගලක් ලැබෙනවා. නයිට්‍රජන් ගාව කොහොමත් එක සැර යුගලක් තිබුණා. හරිද? දැන් නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ගණනය කරන්න. නයිට්‍රජන් ඉන්නේ පස්වෙනි කාණ්ඩයේනේ. එහෙනම් තිබිය යුතු සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5යි. එක සැර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. එතකොට මෙතන එක බන්ධනයක් හදලා තියෙනවා. මේ බන්ධනය හදන්න එක ඉලෙක්ට්‍රෝනයක් වැය කරලා තියෙනවා. එහෙනම් 5න් අඩු කරන්න 7ක් 5න් 7ක් අඩු කරවතින් ළමයි කීයක් ඉතුරුද? ඍණ 2ක් ඉතුරුයි. එහෙනම් මේ නයිට්‍රජන් ගාව තියෙන විධිමත් ආරෝපණය ළමයි ඍණ 2යි. ඕක කොහොම ලියලා රවුන්ඩ් කරන්න. පැහැදිලිද? හරි. දැන් මේ ව්‍යුහ තුන A B සහ C ලෙස නම් කරන්න. ඊළඟ ප්‍රශ්නේ ඔය ඇඳපු ABC ව්‍යුහ අතරින් තයෝසයනේට් සඳහා වඩාත් ස්ථායී කෙනා කවුද? අස්ථායී කෙනා කවුද? අපිට ස්ථායී කෙනා විදිහට යෝජනා කරන්න පුළුවන් ළමයි මෙන්න මේ කැපිටල් ලේව. ඇයි ඒ? වඩාත් විද්‍යුත් ඍණ පරමාණුව වන නයිට්‍රජන් මත ඍණ එකක විධිමත් ආරෝපණයක් තියෙනවා. අනෙක් පරමාණු දෙකේම විධිමත් ආරෝපණ බිඳුවයි. අනෙක් ව්‍යුහවලට આવත් ළමයි සල්ෆර් ගාව ඍණ එකක විධිමත් ආරෝපණයක් තියෙනවා. දැන් ඍණ එකක විධිමත් ආරෝපණයේ කැමති ව්‍යුහයේ ඉන්න පරමාණු අතරින් විද්‍යුත් ඍණතාවෙන් වැඩිම කෙනා ගාව ඉන්න. දැන් මේ ව්‍යුහය තුල විද්‍යුත් ඍණතාවෙන් වැඩිම වෙන්නේ නයිට්‍රජන්නේ. නයිට්‍රජන් පැත්තක ඉද්දී සල්ෆර් ගාව විධිමත් ආරෝපණය ඍණ එකක් වෙන එකම මේක අස්ථායි වෙන්න හේතුවක් වෙනවා. එහෙනම් B ව්‍යුහය Aට වඩා ළමයි අස්ථායි. මොකද ඍණ ආරෝපණය තියෙන්නේ විද්‍යුත් ඍණතාවෙන් වැඩි නයිට්‍රජන් ගාව නෙමෙයි. හරි. මෙතෙන්ට ආපුහාම විශේෂත්වය තමයි සල්ෆර්ට ධන එකක් ගිහිල්ලා නයිට්‍රජන්ට ඍණ දෙකක් ගිහිල්ලා. හරිද? එහෙනම් C ව්‍යුහය තුල ආරෝපණ ව්‍යාප්තිය අනෙක් ව්‍යුහවලට වඩා වැඩි නිසා C ව්‍යුහය සාපේක්ෂව වඩාත්ම අස්ථායි ව්‍යුහය වෙනවා. පැහැදිලිද ළමයි කියපු දේ? රයිට්? හරි. දැන් අපි ඊළඟ උදාහරණයට යමු. හරි. ඊළඟ උදාහරණය ළමයි නයිට්‍රේට් අයනය. සැකිල්ල දීලා තියෙනවා. නයිට්‍රේට් නම් NO3 නේ. එහෙනම් ඍණ එකක විධිමත් ආරෝපණය එක ඔක්සිජන් පරමාණුවක් මත තිබුණා නම් ප්‍රමාණවත්. එහෙනම් එක NO බොන්ඩ් එකක් තනි බන්ධනයක් විදිහට තියලා ඒ ඔක්සිජන් පරමාණුවට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දීලා එක විධිමත් ආරෝපණය ඍණ එකක් කරමු. මේ නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර බොන්ඩ් එක ඩබල් බොන්ඩ් එකක් කරලා මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් කරලා ඉලෙක්ට්‍රෝන අෂ්ටකයත් සම්පූර්ණ කරමු. දැන් අපිට මේ නයිට්‍රජන්ට තවත් 5 බොන්ඩ්ස් ගහන්න බෑ. හේතුව නයිට්‍රජන් තමන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරගෙන ඉවරයි. මේ ඩබල් බොන්ඩ් එකෙන් 4යි. මේ බන්ධනයෙන් 2යි 6යි. මේ බන්ධනයෙන් 6යි 2යි 8යි. එහෙනම් අනිවාර්යෙන්ම මේ බොන්ඩ් එක තනි බන්ධනයක් වෙන්නම ඕන. මේ බන්ධනය තනි බන්ධනයක් නම් මේ ඔක්සිජන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න එයාට එක සැරයකට 3ක් දෙන්නම වෙනවා. වෙන විකල්පයක් නැහැ. එහෙනම් මෙතනත් විධිමත් ආරෝපණය ඍණ එකක් වෙනවා. මේ නයිට්‍රජන් මත විධිමත් ආරෝපණය ළමයි කීයක් වෙනවද? ධන එකක් වෙනවා. කොහොමද ධන එකක් උනේ? නයිට්‍රජන් ගාව තිබිය යුතු සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5යි. මේ නයිට්‍රජන් ගාව එකසර ඉලෙක්ට්‍රෝනයක්වත් නැහැ දැන්. බන්ධන 1යි 2යි 3යි 4කට ඉලෙක්ට්‍රෝන 4ක් වැය කරලා තියෙනවා. එහෙනම් 5න් 4ක් අඩු කරන්න උත්තරේ ළමයි ධන 1යි. හරිද? එහෙනම් දැන් අපි නයිට්‍රේට් සඳහා ස්ථායි ලුයිස් ව්‍යුහයක් ඇඳලා. දැන් අපිට කියනවා සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කියලා. සංප්‍රයුක්ත ව්‍යුහ අඳිනවා නම් මොකක්ද අපි කරන්න ඕන? මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දීලා එක ව්‍යුහයක් අඳින්න පුළුවන්. මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දීලා තව ව්‍යුහයක් අඳින්න පුළුවන්. හරි. එහෙනම් අපි ළමයි සංප්‍රයුක්ත ව්‍යුහ අඳිමු. හරි. එහෙනම් දැන් අපි මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දීලා මේ බන්ධනය තනි බන්ධනයක් කරලා තවත් ව්‍යුහයක් අඳිමු. හරි. එහෙනම් මේ ඔක්සිජන් වෙනස් කරේ නැහැනේ. එතන එකසර යුගල් 3 ඒ විදිහටම තියාගත්තා. හරිද? මේ බන්ධනය
තනි බන්ධනයක් කරලා එයාට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දුන්නා. මේ බන්ධනය ද්විත්ව බන්ධනයක් කරලා ඊට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් දුන්නා. හරිද? එහෙනම් මෙතන විධිමත් ආරෝපණය ඍණ 1යි, මෙතනත් ඍණ 1යි, මෙතන විධිමත් ආරෝපණය ධන 1යි. එහෙනම් ඊළඟට අපිට පුළුවන් මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දීලා මේ බන්ධනය තනි බන්ධනයක් කරන්න. එහෙනම් මේ ඔක්සිජන් මෙතන හරිද? මෙතන එකසර යුගල් 2යි, නයිට්‍රජන් එක ඩබල් බොන්ඩ් එකක්, මේ බන්ධනය තනි බන්ධනයක්, මේ බන්ධනයක් තනි බන්ධනයක්, එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3 බැගින් තියෙනවා. නම් මෙතෙන්ට දෙන ළමයි ධන එකක විධිමත් ආරෝපණයක්. එහෙනම් ඔන්න නයිට්‍රේට් සඳහා අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ. මෙතන විශේෂත්වය තමයි ළමයි මේ ව්‍යුහ තුනම නයිට්‍රේට් සඳහා සමස්ථායි ව්‍යුහ කියලා අපි සලකනවා. පැහැදිලිද? හරි. ළමයි ඊළඟට ඒසයිඩ් අයනය. හරිද? ඒසයිඩ් වල සූත්‍රය වෙන්නේ N3 හරිද? එතකොට නයිට්‍රජන් මේ අයනයට අදාළවම ඍණ එකක ආරෝපණයක් නේ තියෙන්න ඕන. දැන් අපිට පුළුවන් විදිහට ඉස්සෙල්ලාම ස්ථායි ලුයිස් ව්‍යුහයක් අඳින්න උත්සාහ කරමු. හරිද? මේ නයිට්‍රජන් කෙලවරක ඉන්න නිසා හරි මතක් කරගන්න මෙන්න මේ දේ. නයිට්‍රජන් පරමාණුවක් කෙලවරක ඉන්නවා නම් ඔය කෙලවරක ඉන්න නයිට්‍රජන් පරමාණුවට ත්‍රිත්ව බන්ධනයක් දීලා එකසර යුගලක් දුන්නොතින් එයාගේ විධිමත් ආරෝපණය ශුන්‍යයක් වෙලා ඉලෙක්ට්‍රෝන 8ත් සම්පූර්ණ වෙලා අෂ්ටකය සම්පූර්ණ කරගන්නවා. එහෙනම් මේ බන්ධනය ත්‍රිත්ව බන්ධනයක් කරලා මේ නයිට්‍රජන්ට එකසර යුගලක් දුන්නා. හරිද? දැන් ළමයි මේ නයිට්‍රජන්ට ආයේ 5 බන්ධන නම් ගහන්න ලෑස්ති වෙන්න යන්න එපා. ඇයි මේකගේ දැන් අෂ්ටකය සම්පූර්ණ වෙලා ඉවරයි. මේ ත්‍රිත්ව බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝන 6යි, මේ තනි බන්ධනයෙන් 2යි, 6යි 2යි 8යි. නයිට්‍රජන් ඉන්නේ දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වලට තමන්ගේ සංයුජතා කවචය තුල ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න බෑ. හරිද? දැන් මේ නයිට්‍රජන්ගේ වටේ දැන් ඉලෙක්ට්‍රෝන තියෙන ළමයි 2යි මේ බන්ධනය නිසා. එහෙනම් මේ නයිට්‍රජන්ගේ අෂ්ටකය සම්පූර්ණ වෙන්න තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද? තව ඉලෙක්ට්‍රෝන 6ක් ඕන. එහෙමනම් මේ නයිට්‍රජන් වලට ඉලෙක්ට්‍රෝන 6ක් දීගෙන යන්න. රයිට්. ඔන්න ළමයි කතාව. රයිට්. දැන් විධිමත් ආරෝපණය ගමු. මෙන්න මේ නයිට්‍රජන් පරමාණුවේ විධිමත් ආරෝපණය ධන 1ක් වෙනවා. මේ නයිට්‍රජන් පරමාණුවේ විධිමත් ආරෝපණය ඍණ 2ක් වෙනවා. දැන් බලන්න ඒ සයිඩ් කිව්වොත් N3 නේ. ඍණ 2යි ධන 1යි සඵල ආරෝපණය ළමයි ඍණ 1ක් වෙනවනේ. හරි. එහෙනම් දැන් මේ ව්‍යුහය දිහා බලාගෙන අපි මීට අඳින්න පුළුවන් තවත් සංප්‍රයුක්ත ව්‍යුහ අඳිමු. අපි ළමයි දැන් මේ ත්‍රිත්ව බන්ධනය මෙතෙන්ට දීලා මේක තනි බන්ධනයක් කරලා මේ නයිට්‍රජන්ට එකසර යුගල් 3ක් දීලා තව ව්‍යුහයක් අඳිමු. එහෙනම් මේ නයිට්‍රජන් වැන්දා හරිද? මේක තනි බන්ධනයක් කළා මේ නයිට්‍රජන්ට එකසර යුගල් 3ක්ම දීලා එක ඍණ 2ක විධිමත් ආරෝපණයක් තියෙන කෙනෙක් බවට පත් කරා. මේ බන්ධනයේ ත්‍රිත්ව බන්ධනයක් කරලා මේ නයිට්‍රජන්ට එකසර යුගලක් දුන්නා. හරිද? දැන් මේ මැද නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ධන 1යි. හරි. අපිට පුළුවන් ළමයි තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න මෙන්න මෙහෙම. රයිට්. මෙතන මේ ව්‍යුහය දිහා බලන්න. මෙන්න මේ ව්‍යුහයේ මේ ත්‍රිත්ව බන්ධනය තුල 5 බන්ධන දෙකක් තියෙනවානේ. ඕකේ එක 5 බන්ධනයක් මේ කෙළවරේ නයිට්‍රජන්ගේ පැත්තට කඩමු. එහෙනම් ඔය ත්‍රිත්ව බන්ධනය දැන් ද්විත්ව බන්ධනයක් වෙනවා. ඒ නයිට්‍රජන් ගාවට දැන් එකසර යුගල් 2ක් සෙට් වෙනවා. මෙතන නයිට්‍රජන් කෙනෙක් ඉන්නවා. ඊළඟට මෙතන ළමයි නයිට්‍රජන් වටේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තිබුණානේ. මේ යුගල් 3න් එක යුගලක් මෙතෙන්ට දීලා මේ දෙන්න අතර හදමු ළමයි ඩබල් බොන්ඩ් එකක්. එහෙනම් මේ නයිට්‍රජන්ගේ එකසර යුගල් 3න් එකක් මෙතෙන්ට දුන්නොත් ඩබල් බොන්ඩ් එකක් හැදෙනවා. යුගල් 3න් එක යුගලක් 5 බන්ධනය හදන්න ගිය නිසා මේ නයිට්‍රජන්ගේ මේ නයිට්‍රජන් ගාව එකසර යුගල් 2ක් ඉතුරු වෙනවා. දැන් අපි විධිමත් ආරෝපණ බලමු. මේ නයිට්‍රජන් ගාව විධිමත් ආරෝපණය ඍණ 1යි. මේ මැද නයිට්‍රජන්ගේ ධන 1යි. මේ කෙළවරේ නයිට්‍රජන්ගේ ආයෙත් ඍණ 1යි.
ඍණ 2යි ධන 1යි කියලා කියන්නේ සඵල ආරෝපණය ඍණ 1යි. right. එහෙනම් මේ තියෙන්නේ ඒසයිඩ් අයනය සඳහා අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ 3. දැන් ඊළඟට මොකක්ද අපි කරන්න ඕන? ඊළඟට කරන්න ඕන මේ ව්‍යුහවලට අදාළ ස්ථායි සහ අස්ථායි බව සංසන්දනය කරන එක. දැන් මේ ව්‍යුහ 3 දිහා බලපුවාම අපිට පේන්න තියෙන දේ හරි ආරෝපණ ව්‍යාප්තිය වැඩිම ළමයි මොන ව්‍යුහයේද? C වල. ඇයි ඒ හැම පරමාණුවක් මතම විධිමත් ආරෝපණ. එහෙමනම් යම් ව්‍යුහයකදී ආරෝපණ ව්‍යාප්තිය වැඩි නම් ඒ ව්‍යුහය අපිට හඳුනා ගන්න පුළුවන් අස්ථායි ව්‍යුහයක් කියලා. හරිද? එහෙනම් C වඩාත් අස්ථායි ව්‍යුහය වෙනවා. එහෙනම් A සහ B ව්‍යුහ ගත්තොතින් Cට සාපේක්ෂව A හා B වල ස්ථායීතාව වැඩි. ඒ වගේමයි A හා B යෝජනා කරන්න පුළුවන් සම ස්ථායි ව්‍යුහ කියලා. පැහැදිලිද ළමයි කියපු දේ? right? හරි. ළමයි ඊළඟ උදාහරණේ නයිට්‍රයිට් අයනය NO2 NO2 නම් ඔය ඍණ එකක ආරෝපණය වඩාත් විද්‍යුත් ඍණ ඔක්සිජන් පරමාණුවක් මත තිබුණ නම් ප්‍රමාණවත්. එහෙනම් එක NO බොන්ඩ් එකක් තනි බන්ධනයක් කරලා ඒ ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දෙමු. එතන මෙතන විධිමත් ආරෝපණය ඍණ 1යි. ඊට පස්සේ මේ බන්ධනයේ ඩබල් බොන්ඩ් එකක් කරලා මේ ඔක්සිජන්ට එකසර යුගල් 2ක් දීලා මේ නයිට්‍රජන්ට එකසර යුගලක් දෙන්න. ඔන්න වැඩේ හරි ළමයි. දැන් මොකද වෙන්නේ? මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් වෙනවා. මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් වෙනවා. දැන් ඊට අදාළ තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න කියලා කිව්වොත් අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි මේ ඩබල් බොන්ඩ් එක මෙතනින් ඇඳලා මේ බන්ධනය තනි බන්ධනයක් කරන එක. එහෙනම් මේ ඔක්සිජන් නයිට්‍රජන් බන්ධනය තනි බන්ධනයක් කරා මේ ඔක්සිජන් පරමාණුවට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දුන්නා. මේ නයිට්‍රජන් ගාව තියෙන එකසර යුගල එහෙමම තියෙද්දී මේ පැත්තෙන් ඩබල් බොන්ඩ් එක අදිනවා. එහෙනම් මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය කීයද දැන්? 0යි. එහෙනම් මේ තියෙන්නේ නයිට්‍රයිට් අයනය සඳහා ඇඳිය හැකි සංප්‍රයුක්ත ව්‍යුහ 2. මීට වඩා අපිට අඳින්න යන්න බෑ. මේ ව්‍යුහ දෙකම ළමයි සමස්ථායි ව්‍යුහ වෙනවා. හරි ළමයි 8 වෙනි උදාහරණය ෆොස්ෆේට් අයනය. හරිද? සැකිල්ල දීලා තියෙනවා. එයාගේ අයනික සූත්‍රය වෙන්නේ PO4 PO4 නම් ඔක්සිජන් පරමාණු 3ක් මත ඍණ 1ක විධිමත් ආරෝපණ තිබුණා නම් හරි. හරිද? එහෙමනම් ඒ ඔක්සිජන් පරමාණු ෆොස්ෆරස් එක්ක හදන බන්ධන තනි බන්ධන වලින් තිබ්බනම් හරි. එහෙනම් එක ඔක්සිජන් පරමාණුවක් ඩබල් බොන්ඩ් එකක් කරමු. එහෙනම් මෙන්න මේ බන්ධනය දිත්ත බන්ධනයක් කරලා ඊට එකසර යුගල් 2ක් දුන්නා. එහෙම කරපුවාම මේ ඔක්සිජන්ගේ අෂ්ටකයත් සම්පූර්ණ වෙලා මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණයක් බිඳුවක් වෙනවා. PO4 නිසා මේ ඔක්සිජන් බන්ධන තුනම තනි බන්ධන වලින් තියලා එකසර යුගල් 3 බැගින් දෙමු. හරි. එහෙනම් මෙතෙන්ට එකසර යුගල් 3ක් දුන්නා. විධිමත් ආරෝපණය ඍණ 1යි. මෙතෙන්ට එකසර යුගල් 3ක් දුන්න විධිමත් ආරෝපණය ඍණ 1යි. මෙතෙන්ටත් එකසර යුගල් 3ක් දුන්නා විධිමත් ආරෝපණය ඍණ 1යි. හරිද? දැන් නිකමට බලන්න ෆොස්ෆරස්ගේ විධිමත් ආරෝපණය ළමයි කීයද? ෆොස්ෆරස් ඉන්නේ 5 වෙනි කාණ්ඩය නිසා තිබිය යුතු සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5යි. ෆොස්ෆරස් ගාම එකසර ඉලෙක්ට්‍රෝනයක්වත් නැහැ. ෆොස්ෆරස් බන්ධන කීයක් හදලා තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් ළමයි එකසර නැත බන්ධන 5කට ඉලෙක්ට්‍රෝන 5ක් දීලා තියෙනවා. 5න් 5ක් අඩු කරන්න උත්තරේ ළමයි කීයක් වෙනවද? බිඳුවක් වෙනවා. right. දැන් අපිට තියෙන්නේ ළමයි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න. දැන් ළමයි මම මේකේ සැකිලි ටික ඉස්සෙල්ලාම දාගෙන ගියා. අපිට දැන් කරන්න තියෙන්නේ හරි ලේසි වැඩක්. මේ ෆයිබර් මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දීලා එකක් අඳිමු. අනෙක් ඔක්කොම තනි බන්ධන කරලා. ඊට පස්සේ මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දීලා මේ තුනම තනි බන්ධන කරමු. එහෙනම් දැන් අපිට තියෙන්නේ ඩබල් බොන්ඩ් එක වටේ යවන්න. right. හරි. එහෙමනම් අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මේ බන්ධනයේ තනි දිත්ව බන්ධනයක් කරා එකසර යුගල් 2ක් දැම්මා. මෙතෙන්ට එකසර යුගල් 3ක් දැම්ම ඍණ 1යි. මෙතෙන්ට එකසර යුගල් 3ක් දාන්න විධිමත් ආරෝපණය ඍණ 1යි. මෙතෙන්ට එකසර යුගල් 3ක් දාන්න
විධිමත් ආරෝපණය ඍණ 1යි. ඊළඟට මේක ඩබල් බොන්ඩ් එකක් කරලා ඉතුරු බන්ධන තනි බන්ධන කරමු. හරිද? එහෙනම් එකසර යුගල් 3යි විධිමත් ආරෝපණය ඍණ 1යි. එකසර යුගල් 3යි විධිමත් ආරෝපණය ඍණ 1යි. එකසර යුගල් 3යි විධිමත් ආරෝපණය ඍණ 1යි. අවසානයේට මේ බන්ධනේ ඩබල් බොන්ඩ් එකක් කරලා ඉතුරු තුන තනි බන්ධනයක් කරමු. තනි බන්ධන කරමු. මෙතෙන්ට එකසර යුගල් 3යි විධිමත් ආරෝපණය ඍණ 1යි. මෙතෙන්ට එකසර යුගල් 3යි විධිමත් ආරෝපණය ඍණ 1යි. මෙතෙන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3යි විධිමත් ආරෝපණය ඍණ 1යි. මෙතෙන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. පැහැදිලිද? එහෙනම් මේ අපි ඇඳලා තියෙන්නේ ෆොස්ෆේට් සඳහා අඳින්න පුළුවන් ස්ථායී සංප්‍රයුක්ත ව්‍යුහ 4ක්. විශේෂත්වය මේ සංප්‍රයුක්ත ව්‍යුහ 4ම සම ස්ථායී වීම. පැහැදිලිද? හරි ළමයි ඊළඟ උදාහරණය N2O3. හරිද? මේක උදාසීන අණුවක්. එහෙනම් උදාසීන අණුවක් නම් කැමති තමන්ගේ හැම පරමාණුවක් මතම විධිමත් ආරෝපණ ශුන්‍යයක් වෙනවට. අපි බලමු එහෙම කරන්න පුළුවන්ද කියලා. එහෙනම් බැරි නම් විකල්ප ක්‍රම තියෙනවා. රයිට්? හරි එහෙනම් දැන් අපි ළමයි මෙන්න මේ ඔක්සිජන් පරමාණුවේ විධිමත් ආරෝපණය බිඳුවක් කරලා ඉලෙක්ට්‍රෝන අෂ්ටකයත් සම්පූර්ණ කරන්න මෙතෙන්ට ඩබල් බොන්ඩ් එකක් දීලා ඒ ඔක්සිජන්ට එකසර යුගල් දෙකක් දෙමු. ඊළඟට මේ නයිට්‍රජන් දිහා බලපුවා මේ නයිට්‍රජන්ගේ වටේ දැන් තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 6යි. ඔය ඉලෙක්ට්‍රෝන 6 හරිද ළමයි අෂ්ටකයක් බවට පත් කරලා ඒ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණයත් බිඳුවක් කරන් එතෙන්ට එකසර යුගලක් දුන්න නම් හරි. එහෙනම් දැන් මේ පරමාණු දෙකේම විධිමත් ආරෝපණ බිඳුවයි ගැටලුවක් නැහැ. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවනේ. එහෙනම් ওই දෙකෙන් එකක විධිමත් ආරෝපණය බිඳුවක් කරලා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්න එතෙන්ට එකසර යුගල් දෙකක් දෙමු. දැන් මේ නයිට්‍රජන්ට අපිට ආය අත තියන්න බෑ. ඇයි ඒ? මෙයා දැනටමත් තමන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරගෙන ඉවරයි. හරි. එහෙනම් එකම විකල්පය මෙන්න මේ බන්ධනය තනි බන්ධනයක් විදිහට තියෙන අරින එක. මේ ඔක්සිජන්ගේ අෂ්ටකය සම්පූර්ණ වීමට නම් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් මෙතෙන්ට දෙන්න. විධිමත් ආරෝපණය ඍණ 1යි. එහෙනම් මෙතන විධිමත් ආරෝපණය ඔන්න ධන එකක් වෙනවා. හරිද? දැන් මීට අදාළව සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න කියලා කිව්වොත් ඔය සැකිල්ලේ පරමාණු වල පිහිටීම් එකක්වත් වෙනස් කරන්න යන්න එපා. හරිද? අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මෙන්න මෙතන හදපු මේ ඩබල් බොන්ඩ් එක මෙතනින් හදලා මේ තනි බන්ධනය මෙතනින් හැදුවනම් හරිනේ. ඉතුරු ටික ළමයි එහෙමම අපි තියමු. එහෙමනම් අපි මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දුන්නොත් මේ ඔක්සිජන් ගාව දැන් තියෙන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. මේ බන්ධනය තනි බන්ධනයක් කරලා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් මෙතෙන්ට දෙන්න. හරිද? මේ බොන්ඩ්ස් ටික ළමයි ඒ විදිහටම තියෙන්න අරින්න. හරි. හරි. දැන් අපි බලමු මේ සංප්‍රයුක්ත ව්‍යුහ දෙක හැර තවත් සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පුළුවන්ද ගොඩනගන්න පුළුවන්ද? පේන විදිහට නම් ළමයි වැඩේ ගොඩ දාගන්න පුළුවන්. අපි මෙන්න මේ ෆයි බන්ධනය තියෙනවානේ මේ ඔක්සිජන්ගේ. මේ නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර තියෙන මේ ෆයි බන්ධනය මෙහාට කඩලා මේ ඔක්සිජන්ට එකසර යුගල් 3ක් දෙමු. එතකොට ළමයි මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය අසම්පූර්ණ වෙනවානේ. ඒ නයිට්‍රජන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න මේ නයිට්‍රජන් ගාව තියෙන එකසර යුගලක් මෙතෙන්ට දීලා මේ නයිට්‍රජන් පරමාණු අතර ෆයි බන්ධනයක් හදලා මේක දිත්ත බන්ධනයක් කරමු. හරි. එහෙනම් ඉතුරු ටික ළමයි මේ ටික කොහොමද තියෙන්න ආරින්න. එහෙනම් දැන් අපි කරන්නේ මොකක්ද? මේ ෆයි බන්ධනය මෙහාට කඩලා එකසර යුගලක් කරලා මේ නයිට්‍රජන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න මේක සර යුගල මෙතෙන්ට දීලා ෆයි බන්ධනයක් හදන එක. හරිද? එහෙනම් ඔක්සිජන් මෙතන දැන් එකසර යුගල් 3ක් සෙට් වෙනවා. මේක තනි බන්ධනයක් වෙනවා. විධිමත් ආරෝපණ ඍණ 1යි. මේ තනි බන්ධනය ඒ විදිහටම තියාගන්න එකසර යුගල් 3යි විධිමත් ආරෝපණ ඍණ 1යි. ඊළඟට මේ එකසර යුගල මෙතෙන්ට දීලා ෆයි බන්ධනයක් හැදුවා. දැන් ඒක ඩබල් බොන්ඩ් එකක් වෙනවා. එහෙමනම්
මෙතන එක සර යුගලක් නැහැ. මෙතන ඔක්සිජන් ගාව එක සර යුගල් දෙකක් තියෙනවා. දැන් විධිමත් ආරෝපණ ගන්න ගියොත් මේ නයිට්‍රජන්ගෙත් විධිමත් ආරෝපණයේ ධන 1යි මේ නයිට්‍රජන් වලත් විධිමත් ආරෝපණය ළමයි ධන 1යි. පැහැදිලිද කියපු දේ? දැන් මේ හැර තවත් සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පුළුවන්ද කියලා බලමු. ඔව් ළමයි පුළුවන්. අවුලක්ම නැහැ. තව අඳින්න පුළුවන්. අපි දැන් මෙන්න මේ ෆයි බන්ධනය තියෙනවනේ. මේ ෆයි බන්ධනය මේ නයිට්‍රජන්ගේ පැත්තට කඩලා නයිට්‍රජන් ගාවට එක සර යුගලක් දෙමු. එහෙම දුන්නොතින් මේ බන්ධනය තනි බන්ධනයක් වීම හේතු කොටගෙන මේ නයිට්‍රජන්ගේ අෂ්ටකය අසම්පූර්ණ වෙනවනේ. එයාගේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරන්න මේ ඔක්සිජන්ගෙන් එක සර යුගලක් මෙතෙන්ට දීලා තව ෆයි බොන්ඩ් එකක් හදලා මේක ත්‍රිත්ව බන්ධනයක් කරමු. හරිද? එහෙමනම් ඔක්සිජන් මෙතන, නයිට්‍රජන් මෙතන, ඔක්සිජන් මෙතන. අපි මේවට අත තිබ්බේ නැහැනේ. ඒවා එක සර යුගල් 3 බැගින් තියාගෙන විධිමත් ආරෝපණ ඍණ එක බැගින් තියාගෙන ඉන්නවා. හරිද? ඊට පස්සේ මෙතෙන්ට දැන් එක සර යුගලක් ආවා මේ ෆයි බොන්ඩ් එක මේ පැත්තට කඩපු නිසා. හරිද? ඊළඟට මේ නයිට්‍රජන්ගේ අෂ්ටකය අසම්පූර්ණ වීම සම්පූර්ණ කරගන්න අර ඔක්සිජන්ගෙන් ත්‍රිත්ව බන්ධනයක් එනවා එක සර යුගලක් තියාගෙන. හරි. දැන් අපි විධිමත් ආරෝපණ ගණනය කරොත් මේ නයිට්‍රජන් ගාව විධිමත් ආරෝපණයේ ධන 1යි. මේ ඔක්සිජන් ගාව විධිමත් ආරෝපණයේ ධන 1යි. හරිද? මේ නයිට්‍රජන් ගාව විධිමත් ආරෝපණය ළමයි කොච්චරක්ද? බිඳුවක් වෙනවා. හරි. දැන් ළමයි අපිට මෙන්න මේ දෙන්න අතරත් දිත්පිතලයක් ගහලා සංප්‍රයුක්ත ව්‍යුහ ටික හැදලි ඉවරයක් කරන්න පුළුවන්. හරි. දැන් මේ සංප්‍රයුක්ත ව්‍යුහ 4 A B C D කියලා ලේබල් කරනවා. හරිද? දැන් මං අහන්න යන ප්‍රශ්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. හරි. ළමයි දැන් මේ අඳින ලද A B C D ව්‍යුහ අතරින් වඩාත්ම අස්ථායි ව්‍යුහ හඳුනගමු ළමයි. අපිට බලපු ගමම පේනවා ළමයි මෙන්න මේ C ව්‍යුහය තියෙනවනේ. ලොකු අවුලක් තියෙනවා. මොකක්ද එතන තියෙන අවුල? ව්‍යුහයේ අනුයාත පරමාණු දෙකක් මත සජාතීය ධන ආරෝපණ පැවතීම. හරිද? මෙවන් ව්‍යුහයක් ළමයි අස්ථායි. ඒතර ඔයගොල්ලෝ එක්සෑම් එකේදී ඒක විස්තරාත්මකව පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඇයි මේ C ව්‍යුහය අස්ථායි කියලා අහුවොත් කෙටි උත්තරයක් දෙන්න. අනුයාත පරමාණු මත අනුයාත නයිට්‍රජන් පරමාණු මත සජාතීය ධන ආරෝපණ පැවතීම. ඒ ඇති. ඒවා විකර්ෂණය වෙනවා, අරව වෙනවා, බන්ධන දුර්වල වෙනවා. ඒව ඕනේ නැහැ ළමයි. ඊළඟට C ව්‍යුහයේ ළමයි ආරෝපණ ව්‍යාප්තිය මේ ඇඳපු A ට B ට වඩා ළමයි වැඩි. ඊළඟට D ව්‍යුහයට આવොත් එතනත් අර අවුලම තියෙනවා. මේ ව්‍යුහයේ අනුයාත පරමාණු දෙකක් මත සජාතීය ධන ආරෝපණ පවතිනවා. ඒ වගේම තව ලොකුම අවුලක් තියෙනවා. ඔක්සිජන් වගේ විද්‍යුත් ඍණතාවයෙන් ඉහළ මූලද්‍රව්‍යයක් මත ධන විධිමත් ආරෝපණ පැවතීම. ඉතින් ඔක්සිජන් වගේ හරිද? විද්‍යුත් ඍණතාවයෙන් වැඩි මූලද්‍රව්‍යයක් මත ධන විධිමත් ආරෝපණයක් තිබුණොතින් ඒකත් අස්ථායි ව්‍යුහයක් වෙනවා. පැහැදිලිද කියපු දේ? රයිට්? එහෙනම් ළමයි ABCD අතරින් C සහ D කියලා කියන්නේ වඩාත් අස්ථායි ව්‍යුහ, A සහ B කියන්නේ සමස්ථායි ව්‍යුහ කියලා අපිට යෝජනා කරන්න පුළුවන්. හරි? හරි ළමයි බයිසල්ෆේට් අයනය. හරි? බයිසල්ෆේට් අයනයට අදාළව සැකිල්ල දීලා තියෙනවා. මේක HSO4 1- නේ. 1- නම් ඍණ එකක විධිමත් ආරෝපණය ඔක්සිජන් එක පරමාණුවක් මත තිබුණා නම් හරි මෙන්න මේ විදිහේ ඉන්න පාර්ශික ඔක්සිජන් පරමාණුවක් මත. හරිද? එහෙමනම් දැන් ළමයි මේ පාර්ශික එක ඔක්සිජන් පරමාණුවක් තනි බන්ධනයකින් සල්ෆට සම්බන්ධ කරලා ඒ ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දෙමු. මේ සල්ෆගේ විධිමත් ආරෝපණය ඍණ එකක් කරමු. ඊළඟට මේ බොන්ඩ් එක ඩබල් බොන්ඩ් එකක් කරන්න, මේක ඩබල් බොන්ඩ් එකක් කරන්න මේ ඔක්සිජන්ට එකසර යුගල් 2 බැගින් දෙමු. එතකොට මේ ඔක්සිජන්ලගේ අෂ්ටකත් සම්පූර්ණ වෙලා විධිමත් ආරෝපණත් ශූන්‍යයක් වෙනවා. මේ වගේ තැනක මැද තැනක ඔක්සිජන් නිද්දී එයාගේ දෙපැත්තේ සිග්මා බන්ධන දෙකක් තියෙනවා නම් මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් කරන්න එයාට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අපි මෙන්න මේ විදිහට දෙමු ළමයි. තේරුණාද? right. ඔන්න අපි බයිසල්ෆේට් වලට එක
සංප්‍රයුක්ත ව්‍යුහයක් ඇන්දා. දැන් අපිට ළමයි ලේසියෙන්ම මෙයාට සමාන සමස්ථායි ව්‍යුහ දෙකක් අඳින්න පුළුවන්. මේ තනි බන්ධනය මෙතෙන්ට දාලා ඩබල් බොන්ඩ්ස් දෙක මෙතනින් තියලා එක ව්‍යුහයක් අඳින්න පුළුවන්. ඊළඟට මේක තනි බන්ධනයක් කරලා ඩබල් බොන්ඩ්ස් දෙක මෙතනින් තියලා තව ව්‍යුහයක් අඳින්න පුළුවන්. අපි දැන් අන්නේ ව්‍යුහ දෙකත් ළමයි අඳිමු. එහෙනම් මේ Hට මේ ඔක්සිජන්ට ඒගොල්ලන්ට හානියක් නැහැ. සල්ෆර් මෙතන. හරි. මෙතන ඩබල් බොන්ඩ් එකක් තියෙනවා එක සරයුගල් දෙකක් එක්ක. හරිද? මේක ළමයි දැන් අපි ඩබල් බොන්ඩ් එකක් කරලා මේ සල්ෆර් ඔක්සිජන් බන්ධනය තනි බන්ධනයක් කරලා එක සරයුගල් 3ක් දෙමු. හරි. ඊළඟට අපි මේ බන්ධනය තනි බන්ධනයක් කරලා මේ බන්ධන දෙක ඩබල් බොන්ඩ්ස් කරමු. හරි. එහෙනම් H එක මෙතන, ඔක්සිජන් මෙතන, එයාගේ එක සරයුගල් දෙක මෙතන. සල්ෆර් මෙතන, ඩබල් බොන්ඩ් එක මෙතන, මෙතනින් තව ඩබල් බොන්ඩ් එකක්. මේ ඔක්සිජන්ට එක සරයුගල් දෙකයි, මෙයාට එක සරයුගල් දෙකයි, මෙතෙන්ට එක සරයුගල් 3යි. ඔන්න ඍණ එක. පැහැදිලිද ළමයි? හරි. පොඩි වැරද්දක් වුණා. මොකක්ද අපි ඊළඟට කරන්න ඕනේ එහෙමනම්? ඩබල් බොන්ඩ්ස් දෙක ළමයි තියමු. මෙන්න මේක. මෙතනින් මේක තනි බන්ධනයක් කරලා මේ දෙක ඩබල් බොන්ඩ්ස් කරමු. නම් මෙතෙන්ට එක සරයුගල් දෙකයි, මෙතෙන්ට එක සරයුගල් දෙකයි. මෙතන විධිමත් ආරෝපණය ඍණ එකයි. හරි. එහෙනම් ඔන්න බයිසල්ෆේට් සඳහා සමස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ 3ක්ම ඇන්දා. ඊළඟ ප්‍රශ්නේ මීට වඩා තව ව්‍යුහ අඳින්න පුළුවන්ද? ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්. අපිට පුළුවන් ළමයි මෙන්න මේ 5 බොන්ඩ් එක මෙතන තියන්න නැතුව හරිද? මේ 5 බොන්ඩ් එක මෙහාට කඩලා එක සරයුගලක් මෙතෙන්ට දාන්න. හරිද? දාලා අපි මෙන්න මේ ඔක්සිජන් ගාව තියෙන එක සරයුගලක් මේ සල්ෆර්ට ප්‍රදානය කළා අපි තව සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිමු. රයිට්. එහෙනම් දැන් අපි කරන්න යන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරි. මේ ඔක්සිජන් ගාව තිබ්බ එක සරයුගල් දෙකෙන් එක සරයුගලක් සල්ෆර්ට දීලා එක ඩබල් බොන්ඩ් එකක් කරා. ඒ සමගම මෙන්න මේ 5 බොන්ඩ් එක මෙහාට කඩනවා. හරිද? එතකොට ඒක තනි බන්ධනයක් වෙලා එක සරයුගල් 3ක් සෙට් කරගන්නවා මෙතන ඍණ එකයි. ඊට පස්සේ මෙතන තිබුණු ඩබල් බොන්ඩ්ස් ඒ විදිහටම ළමයි තියාගමු. මේක තනි බන්ධනයක් එක සරයුගල් 3යි. මෙතන එක සරයුගල් 2යි. එහෙනම් මෙතන විධිමත් ආරෝපණය ඍණ එකයි. හරිද? මෙතන විධිමත් ආරෝපණය ධන 1යි. එහෙනම් බලන්න වෙච්ච දේ ඍණ 2යි ධන 1යි සඵල ආරෝපණය ළමයි ඍණ 1යි. එහෙනම් දැන් අපි බයිසල්ෆේට් වලට අදාළව සංප්‍රයුක්ත ව්‍යුහ 4ක් ඇඳලා තව මීට වඩා ළමයි ඇඳගෙන යන්න පුළුවන්. මං 4කින් නතර කරන්න. ඊට පස්සේ දිස්ව ඊතල ගහලා සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳීමේ ක්‍රියාවලිය මං ඉවරයක් කරන්න. හරි. දැන් මගේ ඊළඟ ප්‍රශ්නය. හරි. මේ ව්‍යුහ 4 A B C D ලෙස නම් කරාට පස්සේ වඩාත් අස්ථායි ව්‍යුහය හඳුනා ගැනීම. ඔයගලන්ට පේනවද මේ D ව්‍යුහයේ ඔක්සිජන් ගාව ධන එකක විධිමත් ආරෝපණයක් තියෙනවා. ඔක්සිජන් කියලා කියන්නේ විද්‍යුත් ඍණතාවයෙන් ඉහළ මූලද්‍රව්‍යයක්. විද්‍යුත් ඍණතාවයෙන් වැඩි මූලද්‍රව්‍ය මත ධන විධිමත් ආරෝපණ පැවතීම එම ව්‍යුහය අස්ථායි වීමට හේතුවක් වෙනවා. එහෙනම් D ව්‍යුහය වඩාත් අස්ථායි ව්‍යුහය වෙද්දී A B සහ C කියලා කියන්නේ සමස්ථායි ව්‍යුහ වෙනවා. පැහැදිලිද කියපු දේ? හරි ළමයි ඊළඟ උදාහරණය සයනේට් අයනයයි. සයනේට් අයනේ සැකිල්ල අපිට දීලා තියෙනවා කියලා හිතන්න මෙන්න මේ විදිහට. දැන් මේක OCN1- කියන ඇනායනයක්නේ. ඍණ එකක ආරෝපණයක් තියෙනවා නම් ඒ ඍණ එකක ආරෝපණය විද්‍යුත් ඍණතාවයෙන් වැඩි ඔක්සිජන් පරමාණුව මත තිබුණා නම් හරි ළමයි. තේරුණාද? එහෙමනම් ඔක්සිජන් පරමාණුවත් කාබන් පරමාණුවත් අතර බන්ධනය තනි බන්ධනයක් විදිහට තියෙන්න ඉඩ හැරලා මේ ඔක්සිජන් පරමාණුට එක සරයුගල් 3ක් දාලා විධිමත් ආරෝපණය ඍණ එකක් කරන්න. මේ කාබන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් කරන්න නම් ත්‍රිත්ව බන්ධනයක් හදමු.
මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණයේ බිඳුවක් කරලා අෂ්ටකයක් සම්පූර්ණ කරන්න නම් එකසර යුගලක් දාන්න. ඔන්න එහෙනම් සයනේට් අයනය සඳහා ස්ථායිව ලුවිස් ව්‍යුහය. දැන් අපි සංප්‍රයුක්ත ව්‍යුහයක් ඇන්දොත් අපි ළමයි මෙහෙම කරමු. මෙතන තිබුණු ත්‍රිත්ව බන්ධනය මෙතෙන්ට දීලා මේ තනි බන්ධනය මෙතෙන්ට ගමු. එහෙනම් ඔක්සිජන් ගාව කාබන් එක්ක ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා නම් ඔක්සිජන් ගාව දැන් තියෙන්න ඕන එකසර ඉලෙක්ට්‍රෝන යුගලයි. කාබන් සහ නයිට්‍රජන් අතර බන්ධනය තනි බන්ධනයක් කරලා නයිට්‍රජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දෙන්න. එහෙම දුන්නොත් නයිට්‍රජන් ගාව විධිමත් ආරෝපණය ඍණ 2යි ඔක්සිජන් ගාව විධිමත් ආරෝපණය ධන 1ක් වෙනවා. හරිද? ඊළඟට අපිට තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන් මේ බන්ධන දෙකම ද්විත්ව බන්ධන කරලා. එහෙමනම් ඔක්සිජන් මෙතන, කාබන් මෙතන, නයිට්‍රජන් මෙතන. අපි දැන් මෙන්න මෙහෙම කරමු. මේ බන්ධනයක් ද්විත්ව බන්ධනයක්, මේ බන්ධනයක් ද්විත්ව බන්ධනයක් කරමු. මේ ඔක්සිජන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරලා විධිමත් ආරෝපණයක් බිඳුවක් කරන්න එකසර යුගල් දෙකක් දාන්න. ඊළඟට මෙතෙන්ටෙමු මේ නයිට්‍රජන් ගාවට එකසර යුගල් දෙකක් දාලා මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ කරමු. හරිද? එහෙමනම් මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ළමයි දැන් ඍණ 1ක් වෙනවා. එහෙනම් මේ ඇඳලා තියෙන්නේ හරි සයනේට් අයනය සඳහා සංප්‍රයුක්ත ව්‍යුහ 3ක්. මගේ ඊළඟ ප්‍රශ්නය මේ ඇඳලා තියෙන A, B සහ C කියන සංප්‍රයුක්ත ව්‍යුහ අතරින් වඩාත් ස්ථායි ව්‍යුහය අඳුනගන්න, වඩාත් අස්ථායි කෙන අඳුනගන්න. වඩාත්ම ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහය වෙන්නේ කැපිටල් A. හේතුව මොකක්ද? ඍණ 1ක ආරෝපණය විද්‍යුත් ඍණතාවයෙන් වැඩි ඔක්සිජන් පරමාණුවක් මත පැවතීම. හරිද? B ව්‍යුහය සහ C ව්‍යුහය වඩාත් අස්ථායි වෙනවා. ඒ දෙන්නගිනුත් B වඩාත්ම අස්ථායි ව්‍යුහය වෙනවා. ඒකට හේතුව ඔක්සිජන් වගේ විද්‍යුත් ඍණතාවයෙන් ඉහළ මූලද්‍රව්‍යයක් මත ධන විධිමත් ආරෝපණයක් පැවතීමයි. පැහැදිලිද? ඊළඟට ළමයි සාපේක්ෂව බීට සාපේක්ෂව ස්ථායීතාවයෙන් ටිකක් වැඩි වෙනවා C ව්‍යුහය. හැබැයි Aට වඩා C අස්ථායි වෙනවා. මොකද ඍණ 1ක ආරෝපණය තියෙන්නේ විද්‍යුත් ඍණතාවයෙන් වැඩිම ඔක්සිජන් ගාව නෙමෙයි නයිට්‍රජන් ගාව. ඒ නිසා C ව්‍යුහය Aට වඩා සාපේක්ෂව අස්ථායි වෙනවා. පැහැදිලිද? හරි. දැන් එහෙනම් අපි තවත් උදාහරණයකට යමු. ළමයි අන්තිම උදාහරණය N2O5. හරි. N2O5 ගේ ළමයි සැකිල්ල මෙන්න. හරි. N2O5 වලට සංප්‍රයුක්ත ව්‍යුහ 9ක් හදන්න පුළුවන්. මෙන්න මේක ළමයි එක්සෑම් එකේ ආවා 2015 හරි 16 හරි අවුරුද්දක MCQ එකක් විදිහට කෙලින්ම ඇහුවේ N2O5 සඳහා ඇඳිය හැකි සංප්‍රයුක්ත ව්‍යුහ ගණන කීයද කියලා. අඩු ගානේ ස්ථායි ව්‍යුහ ගණනවත් නෙමෙයි, අස්ථායි ව්‍යුහ ගණනවත් නෙමෙයි, අඳින්න පුළුවන් ඔක්කොම. හරිද? දැන් ළමයි අපි N2O5 සඳහා ඇඳිය හැකි සංප්‍රයුක්ත ව්‍යුහ සියල්ලම අඳිමු. දැන් N2O5 කියලා කියන්නේ ළමයි උදාසීන අණුවක්නේ. දැන් මෙන්න මේ සැකිල්ල දිහා අවධානය යොමු කරන්න. N2O5 උදාසීන අණුවක් නම් එයා කැමති තමන්ගේ හැම පරමාණුවක් මතම විධිමත් ආරෝපණය ශුන්‍යයක් කරගන්න. හැබැයි ඒක එහෙමයි කියලා අනිවාර්ය නෑ. ඒක වෙනස් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරිද? අපි ළමයි මෙන්න මෙහෙම කරමු. මේ මැද තියෙන ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දීලා එයාගේ අෂ්ටකය සම්පූර්ණ කරලා විධිමත් ආරෝපණයක් බිඳුවක් කරමු. මේ කෙළවරේ ඔක්සිජන් පරමාණුවයි මේ කෙළවරේ ඔක්සිජන් පරමාණුවයි ඩබල් බොන්ඩ් කරලා එකසර යුගල් දෙකක් දීලා ඒ දෙන්නගේ අෂ්ටක සම්පූර්ණ කරමු. හරිද? දැන් එහෙම කරාට පස්සේ මේ නයිට්‍රජන් පරමාණු වලට අපිට අත තියන්න බෑ. ඇයි? මුන් දෙන්නගේ අෂ්ටක දැන් සම්පූර්ණ වෙලා ඉවරයි. හරිද? එහෙමනම් අපිට කරන්න තියෙන එකම දේ මේ ඔක්සිජන් බොන්ඩ්ස් තනි බන්ධන විදිහට තියන්න. ඒ ඔක්සිජන් පරමාණු වලට ඍණ 1ක විධිමත් ආරෝපණයක් බැගින් ලබා දෙන්න. හරි. එහෙනම් මෙතන විධිමත් ආරෝපණය ධන 1යි, මෙතනත් විධිමත් ආරෝපණය ළමයි ධන 1යි. පැහැදිලිද කියපු දේ? හරි. දැන් එහෙනම් ළමයි අපි මෙන්න මෙහෙම කරමු. ඔය ඩබල් බොන්ඩ් එක මෙතනින් අපි හැදුවේ. අපි ළමයි ඩබල් බොන්ඩ් එක මේ දෙකට දීලා මේ බන්ධන දෙක තනි බන්ධන කරමු. එහෙනම් මෙතනින් ඩබල් බොන්ඩ්, මෙතනින් ඩබල් බොන්ඩ්, එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක බැගින් දුන්නා. මේ ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දුන්නා.
හරිද? මෙතෙන්ට දාන එකක විධිමත් ආරෝපණයක් දුන්නා. මෙතෙන්ට දාන එකක් දුන්නා. මේ ඔක්සිජන්ට එකසරි ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දුන්නා. ඊළඟට ළමයි මෙන්න මෙහෙම කරමු. මේ ඩබල් බොන්ඩ් එක ඔහොමම තියෙද්දී අපි මෙන්න මෙතෙන්ට ඩබල් බොන්ඩ් එක ගේමු මේක තනි බන්ධනයක් කරලා. එහෙනම් මේක ඩබල් බොන්ඩ් කරා මෙතෙන්ට එකසරි ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දුන්නා. මෙතෙන්ට එකසරි ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් දුන්නා. මේක ඩබල් බොන්ඩ් එකක් කරා එකසරි යුගල් 3ක් මෙතනින් තියලා මෙතනින් විධිමත් ආරෝපණය ඍණ එකක් කරා. මේ ඔක්සිජන්ට එකසරි යුගල් 2ක් දුන්නා. මේ ඔක්සිජන්ට එකසරි යුගල් 2ක් දුන්නා. හරිද? හරි. අපි ඊළඟට ළමයි මෙන්න මෙහෙම කරමු. මෙන්න මේ අඳින ලද මේ ව්‍යුහය තියෙනවානේ. මේකේ මේ ඩබල් බොන්ඩ් එක මෙතන තියාගෙන මේ බන්ධනය තනි බන්ධනයක් කරලා මේක ඩබල් කරමු. එහෙනම් මේ බන්ධනයේ ඩබල් බොන්ඩ් එකක් කරා මේ බන්ධනයේ ඩබල් බොන්ඩ් එකක් කරා ඉතුරු ඔක්සිජන් බන්ධන තනි බන්ධන විදිහට තියමු. එහෙනම් මෙතනින් එකසර යුගල් 3යි මෙතනින් එකසර යුගල් 2යි මෙතනින් එකසර යුගල් 3යි ඍණ 1යි මෙතනින් දාන එකක විධිමත් ආරෝපණයක් මෙතනින් දාන එකක විධිමත් ආරෝපණයක්. ළමයි මෙතනත් නයිට්‍රජන් ගාව දාන එකක විධිමත් ආරෝපණයක් බැගින් තියෙනවා. හරි. දැන් ළමයි අපි සංප්‍රයුක්ත ව්‍යුහ කීයක් ඇන්දද? සංප්‍රයුක්ත ව්‍යුහ 4ක් හදලා තියෙනවා. හරිද? දැන් අපි බලමු තවත් වෙනස්කම් අපිට කරන්න පුළුවන්ද කියලා. අනිවාර්යෙන් පුළුවන් ළමයි. අපි දැන් මෙන්න මෙහෙම කරමු. ඔව් මෙතනත් ඔක්සිජන්ට එකසර යුගල් 2ක් දෙන්න. හරි. අපි දැන් මෙන්න මේ ව්‍යුහය තියෙනවනේ. ඔය ව්‍යුහයේ හරිද මේ නයිට්‍රජන් සහ ඔක්සිජන් ගාව තියෙන මේ ෆයි බන්ධනය මේ පැත්තට කඩලා මේක තනි බන්ධනයක් කරමු. එතන මේ නයිට්‍රජන්ගේ අෂ්ටකය අසම්පූර්ණ වෙනවනේ. ඒක සම්පූර්ණ කරන්න මෙන්න මේ ඔක්සිජන් ගාව තියෙන එකසර යුගල් දෙකෙන් එකක් මෙතෙන්ට පන්නමු. එහෙමනම් මේක දැන් තනි බන්ධනයක් කරා එකසර යුගල් 3ක් දීලා. හරිද? මේක තනි බන්ධනයක් විදිහටම තියෙන්න ඉඩ හැරියා විධිමත් ආරෝපණය ඍණ එකක් කරලා. ඊළඟට මේ ඔක්සිජන්ට එකසර යුගලක් දීලා මේ දෙන්න අතර ඩබල් බොන්ඩ් එකක් හදාගන්න. ඊළඟට ඉතුරු බන්ධන ටික ළමයි මේ විදිහටම තියෙන්න අරින්න. මෙතන එකසර යුගල් 3. එහෙනම් මෙතන විධිමත් ආරෝපණය ඍණ 1යි. මෙතන විධිමත් ආරෝපණය ධන 1යි. මෙතන විධිමත් ආරෝපණය ධන 1යි. මෙතන විධිමත් ආරෝපණයක් ධන 1යි. පැහැදිලිද කියපු දේ? රයිට්? හරි. එහෙමනම් ළමයි අපිට තව දෙයක් කරන්න පුළුවන්. හරි. දැන් මෙන්න මේ ව්‍යුහය තියෙනවනේ. හරිද? මෙන්න මේ ව්‍යුහයේ මේ ෆයි බොන්ඩ් එක මේ පැත්තට කඩලා මෙතෙන්ට එකසර යුගලක් දෙමු. දීලා මේ නයිට්‍රජන් අෂ්ටකය සම්පූර්ණ කරන්න මෙයාගෙන් එකසර යුගලක් මෙහාට පන්නමු. හරි. එහෙනම් අපි මේ බන්ධනය තනි බන්ධනයක් කරමු. එතකොට එකසර යුගල් 3යි. මෙතනත් එකසර යුගල් 3යි. මෙතන 1 මෙතන 1 හරිද? මෙතනින් එකසර යුගලක් මෙතෙන්ට දීලා ඩබල් බොන්ඩ් එකක් ගැහුවා. මෙතන විධිමත් ආරෝපණය ධන 1යි. මෙතන දැන් විධිමත් ආරෝපණය ධන 1යි. ඊට පස්සේ මෙතන NO බොන්ඩ් එක ওই විදිහටම තියාගන්න. හරිද ළමයි? පැහැදිලිද කියපු දේ? හරි. ඊළඟට එහෙමනම් අපි මෙන්න මෙහෙම වෙනස්කමක් කරමු. හරි. මෙන්න මේ ව්‍යුහය තියෙනවනේ. මෙන්න මේ ව්‍යුහයේ හරිද? මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දෙමු. මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දීලා මේක තනි බන්ධනයක් කරලා තව ව්‍යුහයක් හදමු. එහෙනම් ඉතුරු ටික ළමයි මේ විදිහටම තියෙන ඉඩ හරියම. එහෙනම් මෙතන එකසර යුගල් 1යි 2යි 3යි. මෙතනත් එකසර යුගල් 1යි 2යි 3යි. හරිද? ඊළඟට මෙතන එකසර යුගලයි මෙතන ධන එකක විධිමත් මෙතන ධන එකක විධිමත් ආරෝපණයක් තියෙනවා. ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දෙමු. හරිද? මේ බන්ධනය තනි බන්ධනයක් කරලා විධිමත් ආරෝපණය ඍණ එකක් කරමු. හරිද? ඊළඟට අපි එමු ළමයි මෙන්න මෙතෙන්ට. හරිද? මෙතෙන්ට ආවට පස්සේ
මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දීලා හරිද මේ තනි බන්ධනය මෙතෙන්ට දීලා තව එකක් අදිනවා. හරි එහෙමනම් අපි මේ ව්‍යුහයේ මේ ටික ඔහොමම තියෙන අරිමු. එක සැරයුගල් 1යි 2යි 3යි. මෙතනත් ඔක්සිජන් එක සැරයුගල් 1යි 2යි 3යි. හරිද? ඊළඟට මෙතන ධන එකක විධිමත් ආරෝපණය මේ ඔක්සිජන් ගාව ධන එකක විධිමත් ආරෝපණය සහ මේක ඩබල් බොන්ඩ් එක මේක තනි බන්ධනය එක සැරයුගල් 3. මෙතන ඍණ 1යි මෙතන එක සැරයුගල් 2යි. එහෙනම් මෙතෙන්ට දාන්න ධන එකක විධිමත් ආරෝපණයක්. හරි එහෙනම් ඍණ 1යි ඍණ 3ක් තියෙනවා. මෙතන ධන 3ක් තියෙනවා. රයිට්? එහෙනම් අන්තිම ව්‍යුහය ළමයි. හරි අන්තිම ව්‍යුහයේ විදිහට අපි ඔක්සිජන් ගාවින් හදමු. හරි මෙහෙම ඩබල් බොන්ඩ්ස්. හරිද? එතකොට එහෙමනම් මේ ඔක්සිජන් ගාව එක සැරයුගල් 3ක් දාන්න. මේ ඔක්සිජන් ගාවත් එක සැරයුගල් 3ක් දාන්න. මේ ඔක්සිජන් ගාවත් එක සැරයුගල් 3යි. මේ ඔක්සිජන් ගාවත් එක සැරයුගල් 3යි. මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ධන 1යි. මේ නයිට්‍රජන් ධන 1යි. මේ ඔක්සිජන් ඍණ 1යි. මෙයා ඍණ 1යි. මෙයා ඍණ 1යි. මෙයා ඍණ 1යි. මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය කීයක් වේවිද? 6න් අඩු කරන්න බන්ධන 4කට ඉලෙක්ට්‍රෝන 4ක් දීලා තියෙනවා. 6න් 4ක් ගියාම ළමයි ධන 2ක් වෙනවා. පැහැදිලිද? එහෙනම් ඍණ 4යි ධන 4යි විද්‍යුත් වශයෙන් උදාසීනයි. එහෙනම් මෙන්න ළමයි N2O5 සඳහා ඇඳිය හැකි සංප්‍රයුක්ත ව්‍යුහ 9ම. හරිද? දැන් ඕගලන්ට තේරෙන්න ඕනලා මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. හරිද? පොඩි ටෙක්නික්ස් ටිකක් තියෙන අල්ලගන්න. ඊට පස්සේ පටල ගන්න නැතුව ළමයි ගලපගෙන ඇදගෙන යන්න. දැන් මේක ආර්ට්ස් හරි කොමර්ස් හරි කරලා මේක දැක්කොත් ටිකක් බය වෙනවා. ඔයගලගේ යාළුවන්ව බය කරන්න යන්න එපා. පවුනේ. හරිද? දැන් ඊළඟට වෙන්න ඕන ළමයි අපි පාස් පේපර්ස් වලට යන එක. හරිද? හරි එහෙනම් අපේ දෙවෙනි පියවර වෙන්නේ පාස් පේපර්ස්. සංප්‍රයුක්ත ව්‍යුහ හා සම්බන්ධ තුන්වෙනි පියවර වෙන්නේ අසයින්මන්ට් එක. ඕගොල්ලන්ට ලෑස්ති කරලා තියෙනවා ළමයි ලුයිස් ව්‍යුහ සහ සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳීම හා සම්බන්ධව ව්‍යුහ 87ක අසයින්මන්ට් එකක්. ඒ අසයින්මන්ට් එක හරිද මම ගෲප් එකට ඇඩ් කරනවා. අපේ channel එකෙත් අපි දාන්නම්. හරි ඒ අසයින්මන්ට් එක ඕගොල්ලෝ කරලා අනිවාර්යෙන්ම සබ්මිට් කරන්න ඕන. ඒක අපි අනිවාර්යෙන් බලනවා. හරිද? එතකොට ඒ අසයින්මන්ට් එකයි ඒ අසයින්මන්ට් එක සබ්මිට් කරන විදිහයි සබ්මිට් කරන්න ඕන ඩෙඩ්ලයින් එකයි ඒ විස්තර ඔක්කොම ටික අපේ WhatsApp සහ Telegram group වලට දානවා. හැම ළමයෙක්ම අසයින්මන්ට් එක සති 2ක කාලයක් ඇතුළත කරන්න. මොකද එතන 87ක් ව්‍යුහ ඔයගලන්ට අඳින්න තියෙනවා. කියන්නේ ව්‍යුහ 80 කියන්නේ උදාහරණ 87ක් තියෙනවා. ඒ එකකට 3 ගානේ අඳින්න තියෙනවා. හරිද ළමයි? එහෙනම් දැන් එක්සෑම් එකට අදාළව සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳීම හා සම්බන්ධ හොඳ පුහුණුවක් ආවා කියලා මම හිතනවා. මේක ළමයි පළවෙනි වටය. ඕගොල්ලෝ මේ වීඩියෝ එක තව 10 පාරක් හරි කමන්නේ රිපීට් කර කර අහන්න කටු වැඩ කොළ අරගෙන ඕගොල්ලොත් වීඩියෝ එකට සමාන්තරව ව්‍යුහ අඳින්න. ඒක කළ යුතුමයි නැත්නම් මේක සෙට් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ පාස් පේපර්ස් ව්‍යුහගත ප්‍රශ්න විවරණයත් එක්ක එකතු වෙන්න ඒකත් සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ අසයින්මන්ට් එකට යන්න. පැහැදිලිද? එහෙනම් හැමලාම